ප්‍රශ්නාංක 1 තියෙන්නේ මේ ආකාරයට. ප්‍රශ්නාංක 1 එක්තරා නිවසක් සඳහා පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව අය කරන වරිපණම් මුදල 2020කි. කාර්තුවකට අය කරන වරිපණම් මුදල කීයද කියලා අහනවා. කාර්තුවකට අය කරන වරිපණම් මුදල. ප්‍රශ්නාංක 1 අපි දන්නවා පුතා කාර්තුවක් කියන්නේ පුතේ මාස 3ක කාල පරාසයක්. කාර්තුවක් කියන්නේ මාස 3ක කාල පරාසයක්. අවුරුදු එකකට කාර්තු එනවා 4ක්. මේ කාර්තු 4ක් එනවා. වරිපණම් අය කරනකොට අපිට ඒක ගෙවීමේ පහසුව සඳහා කාර්තුවක ගාස්තුව ගෙවන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. එහෙමනම් එක්තරා නිවසක් සඳහා පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව අය කරන වරිපණම් මුදල 2020කි. කාර්තුවකට අය කරන වරිපණම් මුදල අහන්නේ පුතාලගේ උත්තරේ ගොනු වෙන්නේ එතකොට රුපියල් 2020 බෙදන්න ඕන පුතේ 4. 4. එතකොට ඔබේ උත්තරේ එනවා රුපියල් 20ට 4 ඒවා 5යි 2ට නෑ ආයි 20ට 4 ඒවා 5යි. මේ රුපියල් 505යි. ඔබේ උත්තරේ රුපියල් 505ක් වෙන්න ඕන. රුපියල් 505යි. හරි? දෙවෙනි එක එන්නේ මෙම ලඝු ගණක දර්ශක ආකාරයෙන් දීලා තියෙනවා 49 සමානයි r ගේ දෙවෙනි බලය කියලා. මේක පුතේ ලඝු ගණක ආකාරයෙන් ලියන්න බැරි. ලඝු ගණක ආකාරයෙන්. එතකොට අපිට මේක ලියන්න පුළුවන් සිංහලෙන් ලියනවා නම් ලඝු කියලා ලියලා පුතා මේ පාදයේ r ටිකක් පහළට අපි ලියනවා r පාදේ. එතකොට 49 r පාදයට 49 ලඝු ගණකය 2යි කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩිපුරම ලියන්නේ කියන දුව. ඔව් කියන්නේ පුතා. ලියනවා පේන්නේ නැහනේ සර්. ෂෙයා වෙලා නැද්ද? දැන් හරිද? තාම නෑ. නෑ. තාම නැද්ද? අනිත් අයට පේන්නේ නැද්ද? පේනවා සර්. දුව බලන්න පොඩ්ඩක් අයි ලිව් වෙලා ආයි ඇඩ් වෙන්න බලන්න. ලිව් වෙලා ඇඩ් වෙන්න. හරි. එතකොට අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. මේ ආකාරයට අපිට ලියන්න පුළුවන්. මේ විදිහට ඉංග්‍රීසියෙන් ලියනවා නම් log කොහොමද එන්නේ? r පාදයට 49 ලඝු ගණකාගේ 2යි කියලා අපිට ලියන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් එකක්. ඊළඟට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 3. ඒකේ තියෙනවා පුතා. තාම නැද්ද? 1 සිට 8 තෙක් ඇති 1 සිට 8 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දැමූ විට ලැබෙන අගයේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දැමූ විට ලැබෙන අගය ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. අපි දන්නවා ධාතු කැටයක් උඩ දැම්මහම ධනාකාර ධාතු කැටයක් උඩ දැම්මහම නියැදි අවකාශයේ වෙන්නේ පුතේ අංක 1 2 3 4 5 6 කියන
අවස්ථාවන් ns කියන්නේ එතකොට 6යි. මේක ඉරට්ට සංඛ්‍යා අපෙන් ඉරට්ට සංඛ්‍යා වෙන් කර හඳුනාගත්තොත් ඉරට්ට සංඛ්‍යා එනවා 2 4 6 කියන අවස්ථා. එතන අවස්ථා 3ක් එනවා. එහෙමනම් සම්භාවිතාවය වෙන්නේ 6න් 3 හෝ දැන් ළමෙක් මේක සරල කරොත් 2කින් 1 කියලා ගන්නත් පුළුවන්. 6න් 3 හෝ 2කින් 1. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හතරවෙනි ප්‍රශ්නෙට අපි එනවා 8 16 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයාගේ ඔබෙන් අහනවා. හතරවෙනි ප්‍රශ්නේ. 8 16 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයාගය ද්විපුතේ මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයාගය කියන්නේ මේ හරි මැද අගය. එතකොට අපි කරන්නේ මේ 8යි 16යි එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට 8යි 16යි එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට මෙතන ඉන්නේ 24 බෙදීම 2යි. ඒ කියන්නේ මධ්‍යයාගය 12යි. මධ්‍යයාගය 12යි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට මම එනවා. පස්වෙනි ප්‍රශ්නය මෙහි දැක්වෙන වෙන් රූපයේ අඳුරු කළ කොටස කුලක අංකණයෙන් ලියන්නලු. මේ වෙන් රූපයේ අඳුරු කළ කොටස කුලක අංකණයෙන් ලියන්නලු. මේක තියෙනවා පුතා අඳුරු කරලා මේ A කියන කුලකය මේ B කියන කුලකය. එතකොට මේ අඳුරු කරලා තියෙන කොටස ඔබෙන් අහනවා කුලක අංකණය. එතකොට එන්නේ පුතාලට පේනවා මේ සියලුම ප්‍රදේශය අඳුරු වෙලා ඒ කියන්නේ A මේලය B කියන එක තමයි උත්තරේ වෙන්නේ. A මේලය B. ඊළඟට මම එනවා ප්‍රශ්නාංක 6 ඒ පළවෙනි පිටුවේ වර්ගමූල 33 ප්‍රශ්නාංක 6 හි අගය පළමු සන්නිකර්ෂණයට පහත දී අගයන් අතරින් තෝරා ලියන්න ඉරක් අඳින්න. තෝරා ඉරක් අඳින්න කියලා කියන්නේ වර්ගමූල 33 පුතා. වර්ගමූල 33. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ 33 පවතින්නේ කුමන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද කියන එකට හඳුනා ගන්න පුළුවන්. මෙයා පවතින්නේ පුතා 33 අනිවාර්යයෙන්ම 36 මෙතන එන්නේ එතකොට 25. මේ දෙක අතර තමයි 33 පවතින්නේ. එහෙනම් වර්ගමූල 33 යාගේ පවතින්නේ වර්ගමූල 25 සහ වර්ගමූල 36 අතර. මෙතන පුතේ ඕගලන්ට පේනවා වෙනස 8ක වෙනසක් තියෙනවා. මෙතන වෙනස පුතා 3ක වෙනසක් තියෙනවා. එහෙනම් වර්ගමූල 33 යාගේ වඩා ආසන්න වෙන්නේ මේ වර්ගමූල 33 යාගේ වඩා ආසන්න වෙන්නේ 5ටද 6ටද කියලා බැලුවාම මෙයාගේ අගේ වඩා ආසන්න වෙන්නේ 6ට. 6ට තමයි කිට්ටු වෙන්නේ. ඒවනම් මේක අපි 5.5 තියෙන මැද අගයට ආපස්සට මේ 5.5ට වැඩි අගයක් තමයි අපිට ගන්න වෙන්නේ. හැබැයි දීලා තියෙන අගයන් තුනම 5.5ට වැඩි. ඊටත් අපිට පේනවා ටිකක් මෙතන වෙනස අඩුයි 3ක වෙනසක් තියෙන. අපි අනුමාන කරලා පුතේ දැන් ಗುಣ කරන්න වෙනවා. මා 5.7 ගුණ කරනවා 5.7. එතකොට අපිට පුළුවන් 57 57න් අපි ගුණ කරනවා. 4ක් 49යි 4යි 4 5 35යි 4යි 39යි 4 5 35යි 3ක් ඉතුරුයි 5 5 25යි 3යි 28යි. එතකොට 9යි 9යි 5යි 14යි 8යි 3යි 11යි 12යි 32යි. එතකොට මෙතන එන්නේ 32.4යි 9. එතකොට 5.7 5.7න් ගුණ කරාම අපිට එනවා මෙතන 32.4යි 9. නමුත් අපිට ඒක ආසන්න මාර්ගයේ ලෙස සලකන්න බෑ. අපි 5.8 බලන්න වෙනවා. ඒ කියන්නේ 5.8 ගුණ කිරීම. ඒ කියන්නේ 58 58න් අපි ගුණ කරනවා. 8 වරක් 8 64යි 6යි 8 වරක් 5 40යි 6යි 46යි. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 5 වරක් 5 25යි 4යි 29යි. එතන 4යි 6යි 13යි 2යි 1යි 3යි. එතකොට එනවා අපිට 33.6යි 4යි. 33.6යි 4යි. එතකොට මේ පුතේ
33ට අපි ආසන්න වෙන්නේ මේ අගයන් දෙකෙන් කුමක්ද කියලා බැලුවාම අපිට පැහැදිලිව පේනවා දැන් 33.0න් 32.49ක් අපි අඩු කරොත් මෙතන 9න් 4ක් 5යි 0.5යි එකක අඩුවක් තමයි මෙතන තියෙන්නේ. මෙතන 6.6යි 4ක වැඩිවීමක් තියෙනවා. එහෙනම් අපිට උත්තරේ ලෙස පිළිගන්න වෙන්නේ 5.7. ඔබේ උත්තරේ වෙන්න ඕනේ 5.7. අපි අනුමාන කරනවා එතන. එතකොට උත්තරේ එන්නේ 5.7. ඒ පළවෙනි පිටුව තුල අපිට ආවා සංඛ්‍යා තේමාවෙන් ආවා. සංඛ්‍යා තේමාවෙන් තමයි පළවෙනි දෙවෙනි ගණන් දෙක ආවේ. ඔබට පුළුවන් ලියාගන්න. තුන්වෙනි ගාන ආවේ පුතේ කුලක සම්භාවිතාවය. හතරවෙනි ගාන සංඛ්‍යානය. පස්වෙනි ගාන කුලක සම්භාවිතාවය. හයවෙනි ගාන සංඛ්‍යා තේමාව. හත්වෙනි ගානට මාව ගෙනියන්න හදන්නේ. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 තියෙන්නේ මීටර 80ක් දිග දුම්රියකට සංඥා කුරුණක් පසු කිරීමට තප්පර 4ක් ගත වේ. එහි වේගය තප්පරයට මීටර වලින් කොහොමද කියලා. මම මේ සාකච්ඡා කරන්නේ 7 වෙනි ප්‍රශ්නය. අපි හිතමු දුම්රියක් තියෙනවා. මේ දුම්රියකට මේ සංඥා කුරුණක් පසු කරන්න එයාට ගත වෙනවා මීටර 80ක් දිග දුම්රියක්. මීටර 80ක් දිග දුම්රියක් සංඥා කුරුණක් පසු කරන්න තප්පර 4ක් ගත වෙනවා. තප්පර 4ක් තමයි ගත වෙන්නේ. හිතන්න දැන් මෙහෙම අපි හිතමු මේ කියන්නේ දුම්රිය, මේ කියන්නේ දුම්රිය, මේ දුම්රිය මේ විදිහට සංඥා කුළුණ පසු කරනවා කියන්නේ පුතා. මෙයා සංඥා කුළුණ පසු කරන්න නම් මේ දුම්රියට සමාන දුර ප්‍රමාණයක් යන්න ඕන. මේ දුම්රියට සමාන දුර ප්‍රමාණයක් යන්න ඕන. ඒ අනුව අපිට පැහැදිලි තප්පර 4කදී දුම්රිය යන දුර තප්පර 4කදී දුම්රිය මීටර 80ක් ධාවනය වෙන්න ඕන. තප්පර 4කදී මීටර 80ක් ධාවනය වෙන්න ඕන. අහන්නේ ප්‍රශ්නේ තප්පරයට මීටර කීයද කියලා. සංඥා කුළුණ පසු කිරීම සඳහා දුම්රිය හා සමාන දුරක් ධාවනය වෙන්න ඕන. එතකොට තමයි දුම්රිය සංඥා කුළුණ පසු කරන්නේ. ඒ කියන්නේ තප්පර 4කදී මීටර 80ක්. එහෙනම් තප්පර 1කදී බලන්න 84න් බෙදනවා. ඒ කියන්නේ මීටර 20ක්. ඔබේ අහන්නේ තප්පරයට මීටර වලින් කීයද කියලා. උත්තරේ තප්පරයට මීටර 20යි. තප්පරයට මීටර 20යි. ඔබේ උත්තරේ 20යි කියලා ලියලා තිබුණොත් ඒත් හරි. ඒක තමයි උත්තරේ. ms මයිනස් කියලා දාලා තිබුණොත් ඒ ඔබේ උත්තරේ පිළිගන්නවා. තප්පරයට. අපි එනවා දැන් ප්‍රශ්නාංක 8ට. ප්‍රශ්නාංක 8 එන්නේ ජ්‍යාමිතිය පාඩමෙන්. ප්‍රශ්නාංක 8 ජ්‍යාමිතිය 8 වෙනි ප්‍රශ්නේ දරුවනි. මේක ABC කියලා ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙයා සෙන්ටිමීටර 7යි, මෙයා සෙන්ටිමීටර 8යි, මෙතන අංශක 65යි, මෙතන අංශක 50යි. රූපේ තොරතුරු අනුව AB දිග අහනවා. මෙන්න මේ AB දිග තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ. AB දිග. දැන් මේ වෙලාවට ඕගොල්ලෝ කලබල වෙලා සමහර වෙලාවට මේක මනිනවා. මේ මැනලා නෙවෙයි AB දිග ගන්න. එතන අපිට ජාමිතික සම්බන්ධයක් තියෙනවා.
වෙන කිසිම විදිහක් නැහැ අපිට මෙන්න මේ කෝණේ ඉස්සෙල්ලා අපිට හඳුනා ගන්න වෙනවා පුතා. මේ කෝණේ අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයේ කෝණයික්‍ය අංශක 180න් අපි මේ දෙන්නගේ එකතුව අඩු කරනවා. 65යි 50යි එකතුව අඩු කරනවා. එතකොට 180න් අඩු වෙනවා පුතේ 135. 115ක් නේ 115. එතකොට දරුවනි මෙතන කෝණේ එන්නේ අංශක 65යි. 5යි 5යි 10යි 6යි 7යි 1යි 8යි. ඒ කියන්නේ පුතා මෙතන කෝණේ අංශක 65යි. මේ කෝණේ අංශක 65ක් වෙනවා කියන්නේ පුතේ ඊට සම්මුඛ පාද දෙක දිගින් සමාන වෙනවා කියන එක. ඒ අනුව AB වල දිග එන්නේ පුතේ සෙන්ටිමීටර් 7යි. දැක්කද? සෙන්ටිමීටර් 7යි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 9ට. මේක එන්නේ විනිතය කියන තේමාව යටතේ. රූපයේ දී ඇති ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මේ ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 20යි ප්‍රිස්මේ දිග සෙන්ටිමීටර් 12යි නම් පරිමාව දුවල පුතාලගෙන් අහන්න. පරිමාව අහන්න. ඔව් අපි දන්නවා ප්‍රිස්ම වල පරිමාව පෘෂ්ඨ වර්ගඵලයේ පිළිබඳව ඔයගොල්ලෝ 10 පන්තියේදී ඉගෙන ගත්තා. එහෙමනම් මේක අපි ගත්තාම දුවේ පුතේ මේ කියන්නේ හරස්කඩ ත්‍රිකෝණාකාර ඍජු ප්‍රිස්මයක් නේ. හරස්කඩ ත්‍රිකෝණාකාර ඍජු ප්‍රිස්මයක්. එතකොට මේ ප්‍රිස්මයේ පරිමාව ගොඩනැගෙන්නේ ඔබ දන්නවා හරස්කඩ වර්ගඵලය අපි ගුණ කරනවා දුවේ පුතේ දිගින්. එතකොට අපෙන් අහන්නේ දැන් මොකද්ද පරිමාව? එහෙනම් හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා. ත්‍රිකෝණයේ හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 20යි අපිට දිග දෙනවා පුතා. දිග සෙන්ටිමීටර් 12යි රූපයේ පැහැදිලිව පෙන්නනවා. මේ ඒකකයේ පිළිබඳ සැලකිලිමත් වෙන්න මෙයා වර්ග සෙන්ටිමීටර් මෙයා සෙන්ටිමීටර්. එහෙනම් පුතා 20 ඒවා 12ක් තමයි අපිට ඕනේ. 12 2 24යි 240යි උත්තරේ ඝන සෙන්ටිමීටර් 240යි. ඔබේ උත්තරේ ඝන සෙන්ටිමීටර් 240ක් වෙන්න ඕන. අපි එනවා ඊළඟට ප්‍රශ්නාංක 10ට. ප්‍රශ්නාංක 10ට. ප්‍රශ්නාංක 10 බීජ ගණිතයට අදාළ පාඩමක් බීජීය භාග. ඒකේ තියෙන්නේ පුතේ 2 බෙදීම 5යි x එකතු කිරීම 1 බෙදීම x කියලා. එහෙමනම් මෙයාගේ අපිට එන්නේ බීජීය භාග යටතේ පොදු හරය ගන්න ඕන. පොදු හරයේ ගත යුත්තේ පුතා මේ දෙන්නාගේ කුඩා පොදු ගුණාකාරකය. ඒක ඉතින් අපිට මනාව පැහැදිලි මේ දිහා දැක්ක ගමන් 5x කියලා ගන්න පුළුවන්. මෙතන හරිය වෙනසක් නැහැ 9 2යි. මෙතන හරිය වෙනස් වෙනවා පුතා. මෙයා 5න් ගුණ වෙනවා. මෙයාත් 5න් ගුණ වෙනවා. එතකොට මෙතන 5යි. එතකොට 5යි 2යි 7. 7 බෙදීම 5x තමයි ඔබේ උත්තරේ වෙන්න ඕන. 11 වෙනි ප්‍රශ්නේ අපි 10 වෙනි ප්‍රශ්නේ මේ සාකච්ඡා කරේ 11 වෙනි ප්‍රශ්නේ සමීකරණයක් අපි මේකට කියන්නේ වර්ගජ සමීකරණයක් සාධක ස්වරූපයෙන් දීලා තියෙන්නේ x න එක වාරයක් x ධන 2 සමානයි 0යි කියලා දීලා තියෙන්නේ. දුර පුතාලගෙන් අහනවා x වල විසඳුම. අපි මෙතනදී යනවා තර්කයකට ශූන්‍ය ගුණය හා සම්බන්ධව මේ ගුණිතයේ බිඳුවක් වෙන්න නම් දුවේ පුතේ x න එක සමානයි 0 හෝ x ධන 2 සමානයි 0 වේ කියලා අපි තර්ක කරනවා. එතකොට x ඍණ 1 සමානයි 0 නම් x ගේ අගය සමාන 1 වෙනවා. මෙතන x සමානයි ඍණ 2 වෙනවා. ඒ අනුව විසඳුම් වෙන්නේ x සමානයි 1යි x සමානයි ඍණ 2යි. ඒ තමයි ප්‍රශ්නාංක 11. ප්‍රශ්නාංක 12ට අපි එනවා. ප්‍රශ්නාංක 12 අයිති වෙන්නේ ජ්‍යාමිතියට. ජ්‍යාමිතියට අදාළ ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 12 ඔයගලන්ට පේනවා මෙතන දීලා තියෙනවා සමාන්තරාශ්‍රයක්. මේකේ සමාන්තරාශ්‍රයක් දීලා තියෙනවා. මෙතන අංශක 42යි කියලා දීලා තියෙනවා. මෙයා නම් කරලා තියෙන්නේ පුතේ A B C D කියලා. මෙතන y මෙතන x. අහන්නේ ඔබගෙන් x හා y වල අගය.
අපි දන්නවා සමාන්තර රාශිය යටතේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. ඒ අනුව පුතාලට පේනවා මෙතන සම්මුඛ කෝණයක් තියෙන්නේ. එහෙනම් x සමානයි අංශක 42යි. ඒ වගේම ඔබ දන්නවා සමාන්තර රේඛා දෙකක් අතර තියෙන මිත්‍ර කෝණ පරිපූරකයි. මේ දෙන මිත්‍ර කෝණ වෙනවා. එහෙනම් y සමාන වෙනවා 180න් අපි අඩු කරනවා x ගේ අගය. ඒ කියන්නේ 180 අඩු කිරීම 42. 10න් දෙකක් 8 වෙනකොට පුතේ 7න් 4ක් 3යි. ඔබේ උත්තරේ 138 වෙන්න ඕන. අංශක 138යි. ඒ y ගේ අගය. අපි එනවා ප්‍රශ්නාංක 13ට රූපයේ දැක්වෙන අර්ධවෘත්තාකාර කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 36 නම් අරේ කීයද කියලා අහනවා පුතා. මේම අර්ධවෘත්තාකාර කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙයාගේ පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග සෙන්ටිමීටර් 36යි. එහි අරේ කීයද කියලා තමයි ඔබෙන් අහන්නේ. රූපයේ දැක්වෙන අර්ධවෘත්තාකාර කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 36 නම් එහි අරය. අපි අරේ r කියලා සලකමු. එතකොට අපිට මෙතන r 2r වෙනවා. මෙයා 2πr නේ. මේ වටේ දිග වුණොත් 2πr. 2πr ගෙන් එතකොට මෙයා πr වෙනවා. එතකොට මෙයාගේ පරිමිතිය r ඇසුරෙන් එන්නේ r එකතු කිරීම πr. සමාන කරනවා පුතා අපි 36. එතකොට පුතාලට පේනවා මෙතන අපිට 2r ධන πr සමානයි 36යි කියලා ගන්න පුළුවන්. R පොදු සාධකයක් විදිහට ඉවතට ගත්තාම මේ විදිහට අපිට 7න් 22. මේ බලන්න. එතකොට 2 එකතු කිරීම 5 වෙනුවට මම 7න් 22 ගත්තා. මෙතන යටි එකක් දාගත්තා. මෙතන මම පොදු හරය ගන්නවා 7යි. එතකොට පුතේ 7න් ගුණ වෙනවා. මෙතන 14 වෙනවා. මෙතන 22යි. R සමානයි 36 බවට පත් වෙනවා. එතකොට බලන්න එතකොට 14යි 22යි එකතු වුණාම පුතාලට පේනවා 36යි 36 බෙදීම 7යි r සමානයි 36යි කියලා එනවා. එතකොට 36 1යි 1යි කියලා මාරි වර්ග කරනවා. එතකොට දුවේ පුතේ r සමානයි සෙන්ටිමීටර් 7යි. සෙන්ටිමීටර් 7යි. අනුපාඩුවක් දීවන හදාගන්න. මම මේ සාකච්ඡා කරේ 13 වෙනි ප්‍රශ්නය 2017 දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයේ ඔබට මම ඊයේ WhatsApp කරපු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. සමහර වෙලාවට ඔයගොල්ලන්ට හදන්න කාලේ ප්‍රමාණවත් නොවෙන්නේ නැති ඒ කෙසේ වෙතත් ඔබ අවධානය යොමු කරන්න. මම මේක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ දුවල පුතාලට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ විසඳුම් සොයලා නැවත මේක සාකච්ඡා කරන්න ක්‍රියාන්ව. වියුක්ති විශේෂ කරුණු මතක් කර ගැනීම ශේකම් මතක් කරගන්න. ගැටුම් මොහොතක් මතුවුණොත් ඒක ප්‍රශ්න කරන්න. අපි 14 වෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ. ප්‍රශ්නාංක 14 දුවේ පුතේ නැවත එන්නේ බීජ ගණිතයේ. මේක අපි එන්නේ සමීකරණ පාඩමට බීජ ගණිතේ. සමීකරණ පාඩමට එන්නේ. මේකේ කියන්නේ ප්‍රශ්නාංක 14 3 බෙදීම 4 අඩු කිරීම 1යට x සමානයි 2න් 1යි මේ වහගමයේ ස්වරූපයේ සමීකරණ. අපි කරන්නේ පුතා මේ වම් අත පැත්ත අපි සුළු කරමු. මෙතන එනවා එතකොට 4x පොදු හරය. එතකොට 3 අඩු කිරීම දැන් මෙතන 3x වෙනවනේ. 4 x ගෙන් ගුණ වෙනවනේ. x ගෙන් ගුණ වෙන. එතකොට 3x අඩු කිරීම මෙතන පුතා 4 වෙනවා. 4න් ගුණ වෙනවානේ. මෙයා 4න් ගුණාම තමයි 4x හැදෙන්නේ. 2න් 1. නේ? ඊළඟට අපි කරන්නේ නෑ ඊටත් වඩා ලේසි. සෝරි මම මෙහෙම කරන්නම්. ඊට වඩා ලේසි පුතේ මෙන්න මෙහෙම කරන්න. ඔන්න දුර පුතාල හොඳට බලාගන්න. මේ 1යට x කියන පදේ පුතේ ඍණ පදයක්. මෙයා ඍණ. මෙයා ඍණ පදයක්. අපි පද හෝමාරු කරගන්න. මම මේ පදේ පුතේ මේ පැත්තට ගන්නවා. එතකොට එයා ධන පදයක් බවට පත් වෙනවා. මෙතන 4න් 3 තියෙනවා. ඒක වෙනසක් කරේ නෑ. මෙතන 2න් 1 බලන්න මේ 2න් 1 ඉදිරියෙන් තියෙන්නේ ධන ලකුණ. එයාට අදාළ ගණිතකය. එතකොට මම එයාව මේ පැත්තට ගන්නවා.
එතකොට පුතේ යා ඍණ දෙකෙන් එක වෙනවා. ඕක තමයි වඩාම ලේසි විදිය. නැවත මා ප්‍රකාශ කරොත් ඍණ x ගේ පරස්පරය අපි මෙහාට ගත්තා. එතකොට මේ දෙකෙන් එක මෙහාට ගත්තා. මෙතන මම දැන් සුළු කරනවා පොදු හරය 4යි. එතකොට මෙතන 3යි. මෙතන දෙකෙන් ගුණ වෙනවා පුතේ. එතකොට මෙතන 2යි 1 යට x. ඒ කියන්නේ 4න් 1 සමානයි. ඒ කියන්නේ x හරහට ගුණ කරාම පුතේ x සමානයි. ඒ උත්තරේ. x සමානයි. ඒකෙන් තමයි කරන්නේ. දැන් අපි නෑ එනවා මගේ සර්වර් පේ. 15 වෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ. 15 වෙනි ප්‍රශ්නේ. ඒකෙන් කරා ටිකක් ඊට පස්සේ සර්වර් නැති හින්දා බැරි වෙනවා මේ. රූපයේ දී ඇති තොරතුරු අනුව x වල අගය අපෙන් අහනවා. මේක ජ්‍යාමිතික ප්‍රශ්නයක්. ජ්‍යාමිතියට තමයි පුතේ අදාළ වෙන්නේ. අවශ්‍ය දේ මෙතන සටහන් කරගන්න. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ඍණ 1 යට x. එයා මෙහෙට ගත්ත දෙකින් එක මෙහාට ගත්තා නේ. අපි එන්නේ දැන් 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නේ යටතේ තියෙන්නේ වෘත්ත සම්බන්ධව අපි මේ AB කියන ජාය AB ජාය මේ O කේන්ද්‍රය. එතකොට O කේන්ද්‍රයේ ඉඳන් පුතා මේ ඔබට පේනවා මේ C කියන්නේ AB ගේ මධ්‍ය ලක්ෂය. මේ මධ්‍ය ලක්ෂය මේ දුරවල් තුන සමානයි කියලා තමයි පෙන්නලා තියෙන්නේ. ඔයගොල්ලන්ගෙන් අහන්නේ මෙන්න මේ x කියන අගය. x රූපේ දියටි තොරතුරු අනුව x වල අගය අහන්න. එතන මේ පොඩි ගැටලුවක් වගේ පේනවා. නේද? x වල අගය හොයන්න තා. මේක ජායේ මොකක්ද දීලා නැහැ තොර. රූපේ දියටි තොරතුරු අනුව x වල අගය. x කියන්නේ කෝණයක් නේද? සෝරි. මෙතන පුතා x කියන්නේ කෝණයේ අගය. මේ x කියන කෝණයේ අගය ඔයගොල්ලන්ගෙන් අහන්න. x කියන කෝණයේ අගය පුතයා. එතන පටලවා ගන්න එපා. ඒක දිගක් නෙවෙයි කෝණයක්. එහෙමනම් අපි දන්න දේ තමයි මේ වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායක මධ්‍ය ලක්ෂය යා කරොත් මේ කේන්ද්‍රය O AB ජායේ මධ්‍ය ලක්ෂය මේ ජායේ මධ්‍ය ලක්ෂය අපි යා කරනවා. ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව ජායට ලම්බක වෙනවා පුතා. ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ජායට ලම්බක වෙනවා. ඒ කියන්නේ අංශක 90යි. එහෙනම් ඔබට බය නැතුව මෙතන අංශක 90 ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පාද දෙක සමානයි හින්දා ඊට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. එතකොට ඔබට පේනවා මෙතන හැදෙන ඍජුකෝණී ත්‍රිකෝණේ මෙතන ඍජුකෝණයක් මේ පාද දෙක සමානයි. එතකොට මේ කෝණ දෙක සමානයි. මෙයා x නම් මෙයත් x. එහෙනම් x සමානයි මේ දෙන්නගේ එකතු 90යි. අංශක 90 දෙකෙන් බෙදුවාම පුතේ අංශක 45 තමයි ඔබේ උත්තරේ එන්නේ. ඔබේ උත්තරේ x වලගේ අංශක 45යි. අංශක 45යි. දැන් අපි එන්නේ ප්‍රශ්නාංක 16ට. 16 වෙනි ප්‍රශ්නේ තමයි බෝමා ගෙනියන්නේ. ප්‍රශ්නාංක 16. AB යන තිරස් මාර්ගයක්. මේක තියෙනවා AB කියලා තිරස් මාර්ගයක්. ඒක අපිට ඔය විදිහට පැහැදිලිව පෙන්නනවා. ACX කියලා. මෙතන 90යි මෙතන අංශක 40යි. Aහි සිරස් කණුවකි XC සිට බලන විට C මුදුනේ ආරෝහණ කෝණය අංශක 40යි. හරි. AB මාර්ගයේ වෙනත් y නම් AB මාර්ගයේ වෙනත් y නම් ලක්ෂයක සිට බලන විට C හි ආරෝහණ කෝණය අංශක 70යි. රූප සටහනේ ලකුණු කරන්න. මෙතන අවබෝධය සම්බන්ධ ප්‍රශ්නයක් පුතේ. මිනිතේ තේමාව යටතේ. මේ AB තිරස් මාර්ගයේ x වල ඉඳන් මේ තිරස් කණුවේ මුදුන දෙස බලනකොට C මුදුන දෙස ආරෝහණ කෝණය අංශක 40යි.
AB මාර්ගයේ වෙනත් y නම් ලක්ෂයක සිට බලන විට C ආරෝහණ කෝණය අංශක 70යි දුන්නා. රූප සටහනේ ඒ ලකුණු කරන්න. එතකොට ඕගොල්ලෝ ටිකක් බුද්ධිමත්ව බලන්න ඕන ආරෝහණ කෝණය 40ත් එක්ක සැසඳුවාම මේ 40ට වඩා මෙයා 70ම වැඩි. ආරෝහණ කෝණය වැඩි වෙනවා කියන්නේ පුතේ මේ A කියන නැත්නම් කුළුණෙන් ඈත් වෙනවද කුළුණට ලං වෙනවද කියන එක තමයි ඔබට එන්න ඕන. දැන් කුළුණෙන් ඈත් වෙන්න අපි දුර යමක් දෙස බැලීමේදී ඇස ඉහළට භ්‍රමණය කරන්න ඕන කෝණය පුතේ අඩු වගයක් තියෙනවා. ඒක තමයි අපි දුර ඈත බලනකොට අපිට ඇස ඉහළට භ්‍රමණය කරන්න කෝණේ අඩු වගයක් තියෙනවා. ළඟ තැනක් අපි ඉහළ තැනක් බලනකොට අපිට අනිවාර්යයෙන්ම ඉහළට භ්‍රමණය කරන්න ඕන කෝණේ වැඩි. ඒ හින්දා අපිට පැහැදිලිව පේනවා y කියන ස්ථානය ax අතර තියෙන්න ඕනේ. මොකද පිටු අවස්ථාවක් 40ට වඩා. එහෙනම් y ඔබ මේ ආකාරයට ලකුණු කරලා තියෙන්න ඕන. බලන්න එතන අවබෝධයේ සම්බන්ධ ප්‍රශ්නයක්. අපි එනවා ප්‍රශ්නාංක 17ට. ඒක ඉන්නේ නැවත බීජගණිතයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 17 මේ 16 17 මේක දීලා තිනවා x වර්ගයේ අඩු කිරීම 2x ඍණ 3 කියලා ප්‍රකාශනයක්. ඒකේ සාධකයක් විදිහට දීලා තිනවා x ඍණ 3. ඔයගලගෙන් අහන්නේ අනිත් සාධකේ මොකක්ද කියලා. අනිත් සාධක. ඔව්. ඉතින් පැහැදිලි පුතා මේ ඊතුරු සාධකේ අපිට හොයන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙතන ඍණ 3 සාධක යුගලයක් අපි හොයන්න ඕන එකතු කරාම ඍණ 2ක් එනවා. ඍණ 2ක් එන්නේ. ඉතින් එක සාධකයක් ඍණ 3 නම් ඍණ 3 වරක් ධන 1 තමයි සාධක දෙක එන්නේ. ඍණ 3 වරක් ධන 1. ඍණ 3යි ධන 1යි එකතු කරාම ඍණ 2යි. ඍණ 3 වරක් ධන 1 කියන්නේ ඍණ 3යි. එහෙනම් දුවේ පුතේ මෙතන උත්තරේ එන්නේ x ධන 1. x ධන 1. x ධන 1. අපි එනවා ප්‍රශ්නාංක 18ට. මේකේ තියෙනවා 6xy වර්ගය මෙතන හිස් තැනක් මෙතනක් හිස් තැනක් y කියලා. මේ කුඩා පොදු ගුණාකාරකය 6x වර්ගයේ y වර්ගය නම් හිස් කොටුවට ගැලපෙන සංඛ්‍යා හා විජීය පද ලියන්න. ඒ කියන්නේ පුතා මෙතන එක පදයක් තමයි 6xy වර්ගය. අනිත් එකේ මේ සංඛ්‍යා හෝ විජීය පද දන්නේ නැහැ. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය අපිට දෙනවා මෙහෙම. 6 x වර්ගයේ y වර්ගය. ඔබෙන් අහනවා බිම කොටුවට ගැලපෙන සංඛ්‍යාව හා විජීය පදේ ලියන්න කියලා. ඔව්. අපිට මේ කියන තත්ත්වය අනුව මෙයා අනිවාර්යයෙන්ම පුතේ x වර්ගයේ වෙන්න ඕන. නේද? x වර්ගයේ වෙන්න ඕන. x වර්ගයේ වුණොත් තමයි එතන වැඩිම බලය අපි ගන්න. නේ? වැඩිම බලය ගන්න. ඊළඟට මෙතන y ඇවිල්ලා ඉවරයිනේ. ඒතකොට y වර්ගය එනවා. මෙතන 6 වෙන්න ඕන. ඔබේ උත්තරේ 6යි x වර්ගය වෙන්න ඕන. 6යි x වර්ගය වෙන්න ඕන. ඔබ ඉතින් ළමෙන්ට මෙහෙම තර්ක කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ නම් වඩා සාධාරණ නැති බවයි මට තේරෙන්නේ. 6යි x වර්ගයේ ස්තැන් දෙකක් y කුඩා පුදු ගුණාකාරය 6යි x වර්ගයේ y වර්ගයේ හිස් කොටුවට ගැලපෙන සංඛ්‍යාවක් හා විජීය පදයක් ලියන්න. සංඛ්‍යාවක් අපිට තව මේකට ගන්න පුළුවන් පුතේ. ළමෙක් ඔන්න එකක් ගන්න පුළුවන් ඔය කිව්වා වගේ 6යි අනිත් එක්ක වෙන x වර්ගය. අනිවාර්යයෙන්ම x වර්ගයේ එන්න ඕන. මෙතනට 2 ගන්නත් පුළුවන්. 2යි x වර්ගය ගන්නත් පුළුවන්. මෙතනට 3යි x වර්ගය ගන්නත් පුළුවන්. ඒකත් හරි. ඔය තුනම හරි. මේ උත්තර තුනම හරි.
2x වර්ගය වුණත් එතකොට කුඩා පුදු ගුණාකාරයෙන් 6x වර්ගය y වර්ගය තමයි එන්නේ. නේ? ඔය අවස්ථා තුනම නිවැරදි. බීජීය පදේ නම් x වර්ගය එන්න ඕන නැත්නම් මෙතන x වර්ගය හැදෙන්නේ නැහැ. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 19ට. අරය 7යි උස 10ක් වන ඍජු සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඔබෙන් අහනවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මම මේ සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 19. මොන බලන්න. මේ පුතේ ප්‍රශ්නාංක 19. මෙන්න සිලින්ඩරයක් තියෙන්නේ. මේ සිලින්ඩර් එක අපි දන්නවා මේ වක්‍ර පෘෂ්ඨයේ දිග හැරියාම හැදෙන්නේ පුතේ මේ වගේ ඍජු කෝණාශාකාර කොටසක්. මෙයාගේ අරේ r නම් මෙයාගේ මේ දිග වෙන්නේ 2πr. මෙයාගේ උස h නම් මේ උස h නම් මෙතන පළල වෙන්නේ h මේ ටික h වෙනවා. එතකොට අපිට කියන්නේ මෙයාගේ අරේ උස දෙනවා අපිට අරේ 7යි. අරේ 7යි උස 10යි. එතකොට මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය වෙන්නේ පුතා 2πrh කියන සූත්‍රය. එතකොට 2πrh ඒ කියන්නේ 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය 7යි උස 10යි. ඔන්න ඔහොම. එතන මේ 7ට 7 බෙදෙනවා පුතේ 44 ඒවා 10ක්. ඒ කියන්නේ උත්තරේ 440යි වර්ග සෙන්ටිමීටර ඔබේ උත්තරේ. 440යි. ඔබේ උත්තරේ වර්ග සෙන්ටිමීටර 440ක් වෙන්නේ. ඊළඟට මම එන්නේ ප්‍රශ්නාංක 20. නැවත එනවා දැන් 19 එන්නේ මිනිතය කියන තේමාව. මිනිතය 20 එන්නේ පුතා ජ්‍යාමිතිය 18 17 කියන ප්‍රශ්නාවේ බීජගණිතයෙන් හරි බීජගණිතය. දැන් 20 වෙනි ප්‍රශ්නේ අපි බලමු. ප්‍රශ්නාංක 20. වෙනි ප්‍රශ්නය මෙම වෘත්තයක් දීලා තියෙනවා. මේකේ පුතාලට පේනවා මේක මේ විස්කම්භයක් තියෙන්නේ O කියන කේන්ද්‍රය මේ මත තියෙනවා. ඊට පස්සේ මෙතනින් තමම ජායක් එනවා. කොහොමද තියෙන්නේ? මෙතන එන්නේ පුතා මෙයා අංශක 50යි. මෙයා x කියලා දීලා තියෙනවා. A C B D. ඔබෙන් අහන්නේ x වල අගය කීයද කියලා. x වල අගය. අපි ඉගෙන ගත්තා වෘත්තයක අර්ධ වෘත්තයකින් මේ වෘත්තයේ මත සාධන කෝණය අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ බව ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මේ අර්ධ වෘත්තයක් මේ කෝණය අංශක 90ක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. එතකොට දුවේ පුතේ 90න් 50ක් අඩු කරාම මෙතන අංශක 40ක් බව ඔබ දන්නවා. ඊළඟට ඔබ දන්න ඊළඟ කාරණාව තමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි පුතා. මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙමනම් දුල පුතාලට පේනවා මේ AD කියන වෘත්ත ඡාපයෙන් හරියට හඳුනගන්න. මේ AD කියන වෘත්ත ඡාපයෙන් පුතේ මේ හැදෙන බලන්න මේ මෙතන හැදෙනවා කෝණයක්. ඒ වගේම එයා මෙතන කෝණයක් හැදෙනවා. එහෙනම් මෙන්න මේ කියන මම මේ අඳුරු කරන කෝණ දෙක පුතේ අගේ මොකද වෙන්නේ? සමානයි. එහෙනම් පැහැදිලිව පේනවා x ගේ අගය අංශක 40යි. x ගේ අගය අංශක 40යි. ජ්‍යාමිතික ප්‍රමේයන් දෙකක් මෙතන භාවිතා වුණා. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ බවත් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අගයෙන් සමාන වෙන බවයි. ඒ තමයි පුතා 20 වෙනි ප්‍රශ්නේ. අපි එනවා දැන් 21 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 21. ඔන්න හොඳට බලන්න. ප්‍රශ්නාංක 21 මේ විදිහට. මේක දීලා තියෙන රූප සටහනක් මේ ආකාරයි.
මෙයා A, මෙයා D, මෙයා C, මෙයා B. මෙතන ඍජු කෝණයක්, මෙතන ඍජු කෝණයක්. මෙහි දැක්වෙන ABC ADC ත්‍රිකෝණ අංග සම වේ. මේ දැක්වෙන ABC ADC ත්‍රිකෝණ අංග සම වේ. මෙම ත්‍රිකෝණ දෙක පිළිබඳ පහත ප්‍රකාශ ඇතනම් හරි ලකුණද වැරදි ප්‍රකාශ ඇතනම් වැරදි ලකුණද යොදන්නලු. පළවෙනි ප්‍රකාශයේ කියනවා ABC හා ADC ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාවේ අංග සම වේ කියලා. කර්ණපා අවස්ථාවේ අංග සම වේ කියලා කියන්නේ. මේ ත්‍රිකෝණ දෙක. කර්ණය කියන්නේ දිගම පාදේ. මේ දිගම පාදයේ සමාන බව රූප රාමුව තුල පැහැදිලි වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි පුතා. ABC ADC ත්‍රිකෝණ දෙක පාදයයි කෝණයයි යටතේ අංග සම වේ කියලා කියනවා. පාදයයි කෝණයයි පාදයයි. ඔව් මේ පාදෙට මේ පාදේ සමානයි. පොදු පාදයයි කෝණය හරි පාද දෙක අන්තර්ගත කරන කෝණය. එහෙනම් ඒ කියන ප්‍රකාශය පුතේ හරි. ABDC සමාන්තර වේ කියලා අපිට කියනවා. ABDC සමාන්තර වෙනවා. අපි බලමු කොහොමද සමාන්තර වෙන්නේ කියලා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ දුවේ පුතේ අනුරූප කෝණ අගෙන් සමාන වෙනවා. ඔබ දන්නවා එහෙනම් මේ කොයින කෝණයට අනුරූප වෙන කෝණේ කවුද? මේ පාදයට සම්මුඛ වන මේ කෝණේ තියෙන අනුරූප කෝණ හොයාගන්නේ පාද මූලික කරගෙන. මේ පාදයට ඉදිරියෙන් තියෙන. එහෙනම් මේ පාදයට ඉදිරියෙන් තියෙන කෝණය තමයි මෙයාගේ. එතකොට දුල පුතාලා දන්නවා මේ කෝණ දෙක ඒකාන්තර ස්වරූපයක් ගන්න. මේ ඒකාන්තර කෝණය. ඒකාන්තර කෝණ අගෙන් සමාන නම් දුවේ පුතේ මේ රේඛා දෙක සමාන්තර වෙනවාමයි. ඒක සමාන්තර වෙනවා. එහෙනම් අන්න ඔබේ උත්තරය වැරදි හරි කියලා තමයි එන්නේ. ඔය විදියට. මම මේ සාකච්ඡා කරේ 21 වෙනි ප්‍රශ්නේ. 21 වෙනි ප්‍රශ්නේ. අපි එනවා දුවේ පුතේ 22 වෙනි ප්‍රශ්නෙට දැන්. ප්‍රශ්න අංක 22ට අපි එන්න හරි. 22 වෙනි ප්‍රශ්නේ. 22 වෙනි ප්‍රශ්නයේ අපිට පැහැදිලිව පේනවා කාටීසීය ඛණ්ඩාංක තලයක් තමයි අපිට ඇඳලා දීලා තියෙන්නේ. මා ඒකේ දල සටහනක් අදින්න. මේම XY ඛණ්ඩාංක තලය. මෙතන සරල රේඛාවක් දීලා තියෙනවා. මෙතන පිහිටීම A කියලා තියෙනවා. මෙතන පිහිටීම B කියලා තියෙනවා. A පිහිටීමේ ඛණ්ඩාංක ලියුවොත් 0.2 B පිහිටීමේ ඛණ්ඩාංක වෙන්නේ 6.4. අපෙන් අහනවා මේ සරල රේඛාවේ සමීකරණ. සරල රේඛාවේ සමීකරණයේ දුවේ පුතේ ඉන්නේ y සමානයි mx එකතු කිරීම c කියන ආකාරය. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය අපිට එකපාර ගන්න පුළුවන් y අක්ෂයේ කැපෙන තැනේ y ඛණ්ඩාංකය තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ අන්තක්ඛණ්ඩය ධන 2යි. අනුක්‍රමණය කියන්නේ x ට සාපේක්ෂව y ගේ වෙනස් වීම. අපි අනුක්‍රමණය ගන්නේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා. y2 ඍණ y1 බෙදනවා පුතේ x2 ඍණ x1. අපි අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණය ගන්නේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා. හිතන්න මේ තියෙන්නේ x1 මේ y1 මේ තියෙන්නේ x2 y2 නම් අපි y ඛණ්ඩාංක වෙනස ගන්නවා 4 අඩු කිරීම 2 බෙදීම 6 අඩු කිරීම 0. 4ෙන් 2 අඩු වෙනවා 6ෙන් 0 අඩු වෙනවා. එතකොට මෙතන 2 බෙදීම 6. ඒ කියන්නේ පුතේ 3න් 1යි. මම 2කින් බෙදුවා 3න් 1යි අනුක්‍රමය. එහෙමනම් සමීකරණය වෙන්නේ y සමානයි 3න් 1ක් x ධන 2 කියන උත්තරය. y සමානයි 3න් 1ක් x ධන 2 තමයි උත්තරේ. ඔබ 3න් 1 දශම කරලා තියෙන්නත් පුළුවන්. අවශ්‍යම නැහැ. හරි? හොඳම. ප්‍රශ්න අංක 23ට අපි එනවා. ඒකේ ඉන්නේ ජ්‍යාමිතිය 22 නෙන්නේ බීජගණිතය. හරි? ප්‍රස්තාර පාඩම වෙන්නේ බීජගණිත පාඩමක්. බීජගණිතය. ප්‍රශ්න අංක 23ට මම එනවා. රූපේ දී ඇති තොරතුරු අනුව x වල අගය අහනවා. රූපේ දී ඇති තොරතුරු අනුව x වල අගය. උදාහරණයක් පේනවා මෙතන මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාදයක් දික් කරලා මේ වගේ.
මෙයා අංශක 130යි කියලා දීලා තියෙනවා. මෙයා x කියලා දීලා තියෙනවා. x වලාගේ. ඉතින් මේ පුතේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. නේද? මෙයා මේ දෙන්නගේ එකතුවට සමානයි. x එකතු කිරීම අංශක 90 අපි සමාන කරනවා අංශක 130. එතකොට එනවා x එකතු කිරීම අංශක 90 130යි. අපි දෙපැත්තෙන්ම 90ක් අපි අඩු කරනවා. එතකොට දරුවනේ 90ට 90 ඉවත් වුණාම x සමානයි අංශක 40. අංශක 40. ඒකෙන්නේ ජ්‍යාමිතිය. අපි එනවා දැන් ප්‍රශ්නක් 24ට. ඒකත් නැවත පුතේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. ප්‍රශ්නංක 24. ප්‍රශ්නංක 24 මේ මූර්තයක් දීලා තියෙනවා. මේකේ තුම ජායක් මේ කේන්ද්‍රය හරහා යන්නේ උදර බලා ගන්න. මෙයත් කේන්ද්‍රය හරහාමයි යන්නේ. මේ විදිහට. එතකොට මෙතන y මෙතන x මෙතන අංශක 40යි. මෙයා d මෙයා c මෙයා a මෙයා b. ඔන්න. x සම y වලගේ යනවා. පුතාලා දන්නවා මෙතන නැවත ඉන්නේ අර්ධ වෘත්තයේ කෝණයක්. මේ අර්ධ වෘත්තයේ කෝණයක්. එතකොට මෙයා 90ක් වෙනවා. එතකොට y වලාගේ එන්නේ y එකතු කිරීම 40 අපි සමාන කරනවා අංශක 90ට. y සමානයි 90 අඩු කිරීම 40. ඒ කියන්නේ අංශක කීයද 50යි. අංශක 50යි y ගියා. පැහැදිලි y ගියාගේ 50යි. ඊළඟට අපිට ගන්න පුළුවන් ඊළඟ දේ තමයි පුතා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානින්ද මෙයා 40යි නම් මෙයාත් 40 වෙනවා. මේ පාද දෙක සමානයි. එකම වෘත්ත මේ අරයයි. එහෙනම් x සමානයි කීයට 40ට. x සමානයි 40. අවසාන ප්‍රශ්නේ. පතහා නිර්මාණ වලින් ජ්‍යාමිතිය. අවසාන ප්‍රශ්නේ ඉදිරියට ගෙන්නේ පතහා නිර්මාණ වලින්. රූපයේ දැක්වෙන වෘත්තයේ P කේන්ද්‍රය AB රේඛාව මත පිහිටයි. පත පිළිබඳ දැනුම භාවිතයෙන් P සිට පිහිටීම මෙම රූප සටහනේ ඇඳ දක්වන්න. අපිට කියනවා මේ AB ජාය මත P පිහිටනලු. ඇත්තට මේ AB කියන්නේ ඒකට විස්කම්භයක්. AB කියන්නේ විස්කම්භයක්. මේ AB කියන විස්කම්භය මත AB කියන විස්කම්භය මත P පිහිටනවා. P හොයාගන්න. P කේන්ද්‍රයේ AB රේඛාව මත පිහිටයි පත පිළිබඳ දැනුම භාවිතයෙන් P යන්නේ. දුවේ පුතේ අපි කරන්න තියෙන්නේ නම් මෙයාගේ ලම්බ සමච්ඡේදකේ අඳින්න තියෙනවා. ලම්බ සමච්ඡේද. භාගිත වැඩි දුරක් අරන් අපි ඡාප දෙක අඳිනවා. ආයි මේ භාගිත වැඩි දුරක් අරන් ඡාප දෙක ඡේදනය කරනවා. ওই විදිහට අපි ගන්න. ඉතින් මේ දුරවල් දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. මෙන්න මෙතන තමයි පුතේ P නැති. P වෙන්නේ. අනිවාර්යයෙන්. හරි. මම එක දිගට සාකච්ඡා කරගෙන ආවේ ප්‍රශ්න 25. දැන් ඔයගොල්ලෝ බලන්න ලකුණු කොහොමද කියලා පොඩ්ඩක් දාලා බලන්න. අඩුපාඩුවක් නැතේරින තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. කියන්න.
හරි දරුවනේ අපි එහෙමනම් B කොටසට යමු. පුතාලා සූදානම් කරගන්න B කොටස. B කොටස ඔබ දන්නවා භාග තේමා භාගය යටතේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රතිශත වලින් එනවා, සංඛ්‍යාවෙන් එනවා, කුලක සම්භාවිතාවෙන් එනවා. නේ? අනිත් එක පරිමිතිය වර්ගඵලය ඇසුරෙන් එනවා. මම මේ එන්න හදන්නේ B කොටස. මේකේ කියනවා දුවේ පුතේ ලිං කනින්නෙක් ලිඳක් කැනීම සඳහා මුළු ගැඹුරෙන් පහෙන් දෙකක් පළමු දිනේ කනින ලදී. දෙවන දින ඉතිරි ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් කනින ලදී. පළමු දින අවසානයේ තවත් කැනීමට ඉතිරිව තිබූ ප්‍රමාණය භාගයක් ලෙස ආන. ඉතින් දුවේ පුතේ ලිං කනින්නෙක් ලිං ආරණ්‍ය කෙනෙක් පළවෙනි එකට පළවෙනි කොටස. මුළු ළිඳේ ගැඹුර අපි ඒකක එකක් ලෙස සැලකුවාම පළවෙනි දිනේ යා එකෙන් පහෙන් දෙකක් තමයි පුතේ කනින්නේ. ඒතකොට එකක් කියන්නේ පහෙන් පහ. පහෙන් දෙකක් අඩු කරාම ඔබේ උත්තරේ පහෙන් 3 වෙනවා. එහෙනම් තව ඉතිරි වෙනවා පහෙන් 3ක්. ඒ කියන්නේ පළමු අවසානයේ තවත් කැණීමට ඉතිරි වෙතු භාග තමයි. දෙවන දින කනින ලද ප්‍රමාණය මුළු ප්‍රමාණයේ භාගයක් ලෙස. දෙවන දින ඉතිරි ප්‍රමාණයෙන් 3න් දෙකක් තමයි කනින්නේ. ඉතිරි ප්‍රමාණය පහෙන් 3යි. පහෙන් 3න් දෙකක් තමයි කනින්නේ. එතකොට පුතාලට පේනවා මෙතන පහෙන් 3 ගුණ කිරීම 3න් 2 කියලා. එතකොට මෙතන 3ේව 1යි 3ේව 1යි දුවේ පුතේ උත්තරය පහෙන් 2යි. දෙවන දිනේ මුළු ගැඹුරෙන් පහෙන් දෙකක් එයා කැණීම් කරනවා. පහෙන් දෙකක් කැණීම් කරනවා. ඊළඟට කියනවා දෙවන දිනේ ඉතිරි වනවා මීටර 2ක් කනින ලදනම්. ඉතිරි මීටර 2 කනින ලදනම් ඉතිරි ගැඹුර. දෙවන දිනේ වෙනකොට ඉතිරි කොටස අපි හොයාගන්නවා ඉතිරි භාගය. ඉතිරි භාගය වෙන්නේ මුළු ප්‍රමාණය 1යි. එකෙන් අඩු කරනවා අපි. එකෙන් අඩු කරනවා පළමු දිනේ කැනපු ප්‍රමාණය පහෙන් 2යි. දෙවන දිනේ කැනපු ප්‍රමාණය පහෙන් 2යි. ඒ කියන්නේ එකෙන් අඩු වෙනවා පුතේ පහෙන් 4ක්. පහෙන් 4ක් අඩු වුණාම පහෙන් එකක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ පහෙන් එකක් කියන්නේ කොච්චරක්ද? මීටර් 2ක්. පහෙන් එකක් කියන්නේ මීටර් 2ක්. එහෙනම් ළිඳේ ගැඹුර වෙන්නේ පුතේ පහෙන් 5. ඒ කියන්නේ දෙවරක් 5. ගැඹුර මීටර් 10ක්. ගැඹුර මීටර් 10ක්. ඔය විදිහට එන්නේ. ගැඹුර මීටර් 10ක්. ලිං කලින්නා පළමු මීටර 5ට රුපියල් 1000 බැගින්ද ලිං කලින්නා පළමු මීටර 5ට ලිං කලින්නා පළමු මීටර 5ට මීටරයට රුපියල් 1000 බැගින්ද ඉතිරි ගැඹුර සඳහා මීටරයට රුපියල් 2000 බැගින් අය කරන ලද නම් ඔහු ලිඳ කැණීම සඳහා අය කළ මුදල කොච්චරද කියලා අහනවා. ඔහු ලිඳ කැණීම සඳහා අය කළ මුදල. එතකොට දුවේ පුතේ පළමු එතකොට මීටරයට 1000 ගානේ 1000ව 5යි. ඊළඟට ඉතිරි ගැඹුර සඳහා මේ කනිනා පළමු මීටර 5ට මීටරයකට රුපියල් 1000 බැගින්. මේ මීටරයකට රුපියල් 1000 බැගින් ඉතිරි ගැඹුර සඳහා මීටරයකට රුපියල් 2000 බැගින් අය කරන ලදනම් මීටරයකට රුපියල් 2000 බලන්න. එතන මීටර 5ක් තියෙනවා. එතන 2000 ඒවා 5ක්. 2000 ඒවා 5ක්. මීටරයකට 2000.
ඉතිරි ගැඹුර සඳහා මීටරයට රුපියල් 2000ක් ආයතන ලදා ආයතන මුළු ගාස්තු. එතකොට මෙතන 5000යි මෙතන 10000යි. එතකොට ආය කරන ගාස්තු රුපියල් 15000යි. නේ 5000යි 10000යි ආය කරන ගාස්තු දරුවනි 15000. ඔන්න ඔහොමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික එන්නේ. ලකුණු බෙදීම කරොත් මෙතන එකෙන් අඩු කරන බව පෙන්නනවට 1යි 5න් 3ට 1යි මෙතන 2යි 5න් 3ෙන් 3ෙන් 2ක් ගන්නවට 1යි 5න් 2ට 1යි ලකුණු 2යි එකෙන් අඩු කරන බව පෙන්නනවට 1යි 5න් 1ට 1යි එතකොට මෙතන මීටර 10ට 1යි මෙතන ලකුණු 3යි 1000 5න් ගුණ කරන බව පෙන්නනවට 1යි මෙතන 2000 5ක් මේ ටික 1යි මෙතනට 1යි උත්තරේ 15000ට 1යි ලකුණු 3යි ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්න. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද? ඔව්. ඒ තමයි ප්‍රශ්න අංක 1 භාග සම්බන්ධව ඔබේ ප්‍රශ්න. මොන හරි අහන්න දෙයක් තියෙනවනම් අපහැදිලි දැනක් තියෙනවනම් ගොඩක් තියන්නකෝ. මොකද මතන් කිව්වද? ඉතින් පැහැදිලි නෑ මට. කියන්න කියලාද කිව්වේ? කියලා වුණොත් කියන්න මට. හරිද? හරිද? හරි. එහෙමනම් අපි එනවා පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 2 එන්නේ මෙහෙමයි. යතුරු පැදියක් ආනයනයේදී 25ක 25ක් නේ ඔව්. තීරු බද්දු ගාස්තුවක් අය කරයි. යතුරු පැදියේ ආනයනික වටිනාකම රුපියල් 180,000ක් නම් ඒ සඳහා අය කරන තීරු බදු ගාස්තුව කොපමණද කියලා අහනවා. පුතාලා දන්නවා තීරු බදු එතකොට ඔයගොල්ලෝ ආදායම් බදු පරිපණම් බදු එතකොට value added tax එකතු කළාගේ මත බද්ද නේ ඒක ඒ වගේම ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ තමයි ඔයගොල්ලෝගේ ප්‍රතිශතයට ප්‍රශ්න කරන්නේ. එහෙනම් මේකේ අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එක. යතුරුපැදියක ආනයනයේදී 125 තීරු බදු අය කරයි. එතකොට
යතුරුපැදි ආනයනයේ වටිනාකම මේ කියනම් ඒ අයකට තීරබදු ගාස්තුව. ඒ කියන්නේ පුතේ රුපියල් 180,000 අපි ගුණ කරනවා 125. 125. ඔන්න. එතකොට මෙතන එනවා CA ව 1යි මෙතන CA ව එතකොට 1800යි 1800 ගුණ කිරීම 25. 1800 ගුණ කිරීම 25. එතකොට ඔයගොල්ලෝට පේනවා 25 මා 18න් ගුණ කරනවා 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 8 වරක් 2 16යි 4යි 20යි 8 වරක් 5 40 8 වරක් 2 16යි 1 වරක් 5 5යි 1 වරක් 2 2යි 0යි 5යි 4යි. එතකොට මෙතන ඉන්නේ 450යි අකට තව බිංදු දෙකක් එනවා. උත්තරේ පුතේ 45000ක් තමයි අය කරන තීරු බද්ද. 45000. තීරුබදු ගෙවූ පසු එහි වටිනාකම කීයද කියලා අහනවා. ඔබ දන්නවා තීරුබදු ගෙවුවම ඒකේ වටිනාකම වැඩි වෙනවා. අවසානයේ පාරිභෝගිකය තමයි ගෙවන්නේ. මේ 180,000ට එකතු කරනවා මේ 45000. මේ දෙක එකතු වෙනවා. එතකොට එනවා මෙතන 0යි 5යි 12යි 2යි. ඒ කියන්නේ උත්තරේ රුපියල් 225,000. ලක්ෂ වලින් කිව්වොත් 2,25,000ක් තමයි ගාස්තු. තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම එන්නේ. තීරුබදු ගෙවූ පසු අනිකුත් වියදම් සමග යතුරුපැදියේ වටිනාකම 250,000ක් වන අතර ඒ සඳහා 15%ක එකතු කළ අගය මත බද්දක් අය කරයි නම් එම බදු මුදල සොයන්න කියලා අහනවා. දැන් පුතා මේකේ ඔක්කොම වියදමත් එක්ක බැලුවාම 250,000ක් වෙනවලු. ඒකට ආයි වැට් එකක් එනවා 15%. එතකොට අපින් අහනවා එම බදු මුදල කොච්චරද කියලා. එහෙමනම් අපි නැවත එන්න ඕන තුන්වෙනි කොටස 250,000 අපි ගුණ කරනවා 100ට 15. නේ 250,000 100ට 15. CA ව 1යි CA ව 2500යි. එතකොට එනවා 2500 ව 15. 2500 ව 15ක් අපි හොයන්න ඕන. එතකොට අපි දන්නවා 25 ව 15 මම මේ පැත්තේ සුළු කරන්න 25 ව 15ක් අපිට ඕන. එතකොට එනවා 5 වරක් 5 25යි 5 10යි 12යි 1 වරක් 5යි 1 වරක් 2යි 5යි 7යි 3යි. නේ? එතකොට එනවා මෙතන පුතේ 37500යි. ඔබේ උත්තරේ රුපියල් 37500ක් එනවා. ඒ කියන්නේ එකතු කළා අගය මත බද්ද. සුකුන් මෙම යතුරුපැදිය මිලදී ගැනීම සඳහා 104ක සානදායි වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ මූල්‍ය ආයතනයකින් රුපියල් 300,000ක් ණය මුදලක් ගනී. එම මුදල අවුරුදු 5කදී මාසික පොලියක් සමග සමාන මාසික වාරික ලෙස ගෙවීමට එකඟ වූයේ නම් වාරිකයක අගය කීයද කියලා අහනවා. දැන් මේ යතුරුපැදිය ගන්න සුනිල් රුපියල් 300,000ක ණය මුදලක් ගන්නවා 104ක සානදායි වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ. එයා මාසික වාරික වලින් තමයි ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 5කදී. අහන්නේ මාසික වාරික ලෙස ගෙවනවා නම් වාරිකයක වටිනාකම කොච්චරද කියලා තමයි අහන්නේ. වාරිකයක වටිනාකම. අපි මුලින්ම බලමු මේ අවුරුදු 5ට පොලිය කොච්චරක් අය කරනවද කියලා. අවුරුදු 5ට පොලිය. මම හතරවෙනි කොටසට එනවා. වසර 5කට පොලිය. වසර 5කට පොලිය වෙන්නේ පුතා. එතකොට මේ 300,000 එතන ඊට මතින්ද මම පහල කරගන්නම්. මේ 300,000 ගුණ කරනවා 104න් මේ ඉන්නේ අවුරුද්දකට පොලිය. ඒ වගේම 5. මේ තමයි වසර 5කට පොලිය එන්නේ. එතකොට මෙතන CA ව 1යි මෙතන පුතේ CA ව 3000යි 3000 ව 20යි. හතරක් අතර 20යි. තුමරක් දෙක 6යි. 60000ක් වෙනවා පොලිය. නේ? තුමරක් දෙක 6යි 0.4යි. රුපියල් 60000ක් වෙනවා පොලිය. එතකොට ගෙවන මුළු මුදල
ගෙවන මුළු මුදල වෙන්නේ අර 300,000ට මේ පොලිය එකතු වෙන 60,000. එතකොට පුතා එනවා 360,000ක් වෙනවා මුළු මුදල. 360,000ක් වෙනවා. එහෙනම් සමාන මාසික වාරිකයක වටිනාකම අපි ගත්තොත් වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම බලන්න 360,000 බෙදන්න ඕන වාරික ගානේ. මාසික වාරික මාසික වාරික අවුරුද්දට වාරික 12යි 12 වරක් 5 60න් බෙදන්න ඕන. අවුරුදු 5ක දින ගෙවන්න 60න් බෙදන්න ඕන. එතකොට මෙයා 60න් බෙදුවාම පුතාලට පේනවා 60 1යි මෙතන 60 හරියටම 6යි. ඒ කියන්නේ පුතේ වාරිකයක වටිනාකම රුපියල් 6,000ක් වෙනවා. වාරිකයක වටිනාකම රුපියල් 6,000. වාරිකයක වටිනාකම රුපියල් 6,000. මම මේ උත්තරේ මෙතනින් මතල මෙතනට ගන්නවා. මෙතනින් රුපියල් 225. වාරිකයක වටිනාකම රුපියල් 6,000ක් වෙනවා. ඔන්න කොහොමයි. එතකොට මේක අපි ගත්තොත් එහෙම ලකුණු වලට 125න් ගුණ කරනවට 1යි උත්තරේට 1යි. එතකොට මෙතන ලකුණු 2යි. ඊළඟට එකතු කරන බවට මෙතන ලකුණු 1යි පුතා 225,000ට. එතන කොහොමත් 1යි දෙන්න පුළුවන්. 115න් ගුණ කරන බවට 1යි 337,500ට 1යි. එතන 2යි. මෙතන 5කට යන්න වෙනවා. 104යි 5න් ගුණ වෙනවට 1යි 60,000ට 1යි 360,000ට 1යි 60න් බෙදනවට 1යි 6,000ට 1යි. ලකුණු 5යි. එතන 5ක් වෙනවා. 1යි 4යි 1යි 5යි. ඒ අනුව තමයි දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්නේ. ඔබට මෙතන උත්තරේ වැරදුනොත් ඒ වැරදි උත්තරේ හරි 60න් බෙදන බව පෙන්නලා තියෙනවා නම් එක ලකුණු ලැබෙනවා. ඔබට මෙතන එන උත්තරේ වැරදුනා නම් වැරදි උත්තරේ ඒ උත්තරේ 60න් බෙදන බව පෙන්නනවට එක ලකුණක් තියෙනවා. හරි? හදාගන්න අඩුපාඩු තියෙනවා නම් අහන්න තේරෙන්නේ නැති තැන්. ඔය අපි සාකච්ඡා කරේ ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක හරිද දරුවනි?
ඔව්. දැන් අපි එනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට. මම වේගෙ වැඩිද? නෑනේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න, තේරුම් නැත්නම් තියෙනවා නම් අහන්න. රිපෝට් එකක් කොහොමද තිබුණා ඔයගලන්ට? තුන්වෙනි ප්‍රශ්නේ ඉන්නේ පුතේ අර අපි කියන පරිමිතිය වර්ගඵලය. අනිවාර්යෙන් කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ වෙනවා. රූපේ දැක්වෙන්නේ පැත්තක දිග මීටර් 28ක් වන ABCD සමචතුරස්‍රාකාර මල් පාත්තියකින් එයි A කේන්ද්‍රයේ ලෙසගෙන අඳින ලද කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් මල් පාත්තියේ වෙන් කරන ලද කොටස් වල රතු පාට, කහ පාට, සුදු පාට මල් බබා ඇත. මේ සමචතුරස්‍ර මල් පාත්තියේ වර්ගඵලයේ රතු පාට ඔය වගේ ප්‍රශ්න කීපයක් අපිට අහලා තියෙනවා. අපි බලමු. මෙන්න මේ. මෙහෙම තියෙනවා පුතා මල් පාත්තියක්. මේ මල් පාත්තියේ A මූලික කරගෙන මේ A B C A මූලික කරගෙන මෙතන මෙහෙම මේ රතු පාට. මෙතන මීටර් 1000ක්. මෙතන PQ. D මූලික කරගෙන එනවා. කහ පාට. මෙතන සුදු පාට. මෙයා මීටර් 28යි. රූපේ දැක්වෙන පැත්තක දිග 28ක් වන මේ පැත්තක දිග පුතේ මීටර් 28යි. මීටර් 28ක් වන ABCD සමචතුරස්‍ර මල් පාත්තියකින් එයි A කේන්ද්‍රයේ ලෙසගෙන ඇති අඳින ලද කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් මල් පාත්තිය වෙන් කරන ලද කොටස් වල රතු පාට වන. සමචතුරස්‍ර මල් පාත්තියේ වර්ගඵලය අපෙන් අහන්න. මේ සමචතුරස්‍ර මල් පාත්තියේ වර්ගඵලය වෙන්නේ එතකොට දුල පුතාලා දන්නවා 28 28න් ගුණ වෙනවා. 28 28න් අපි ගුණ කරමු බලන්න. එතකොට 8 වරක් 8 64යි 6ක් ඉතිරි 8 වරක් දෙක 16යි 6යි 22. එතකොට 16යි 6 22 දෙවරක් 8 16 දෙවරක් දෙක 4යි 5යි 4යි 8යි 7යි. ඒ කියන්නේ 784යි වර්ග මීටර වෙනවා මල් පාත්තියේ වර්ගඵලය. හරිනේ. 784. දෙවෙනි ප්‍රශ්නේ ඔබෙන් ප්‍රශ්නාංක 2 අහනවා රතු පාට මල් බවා ඇති කොටසේ ඡාප දිග. මේ රතු පාට මල් බවා ඇති කොටසේ ඡාප දිග. මේ ඡාප දිග අහයි. ඒ කියන්නේ පුතා අපිට පේනවා 2πr ගෙන් 4න් එකක්. 2πr ගෙන් 4න් එකක් තමයි ඡාප දිග වෙන්නේ. මෙයා මුළු උත්තෙන් 4න් පංගුවා. ඒ කියන්නේ 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r කියන්නේ 14 ගුණ කිරීම 7න් 1. එතන ඔයගලන්ට පේනවා මදි ඇති මම පහලින් ලියන්නම්. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 4න් 1. ඉතින් අපි මේක සුළු කරමු. 7 ඒවා 1යි 7 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 11යි 11 වරක් 2 22යි මීටර් 22යි. ඒ තමයි දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ සුදු පාට මල් බව ඇති කොටසේ වර්ගඵලය. සුදු පාට මල් බවා ඇති කොටසේ වර්ගඵලය. පුතාලගෙන් අහන්න මේ කොටසේ වර්ගඵලය. ඉතින් ඔයගලන්ට දකින්න වෙනවා මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලෙ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු වෙන්න. ඒ කියන්නේ පුතා එහෙනම් තුන්වෙනි එකට උත්තරේ එන්නේ 784න් අපි අඩු කරනවා මේ 4න් එකක් πr වර්ගය. 4න් එකක් πr වර්ගය. ඒ කියන්නේ 784න් අපි අඩු කරනවා
4න් එකක්, 5 7න් 22ක්, R එන්නේ 28ක්, 28ක්. ඔය ටිකනේ. එතකොට මෙතන අපි සුළු කරොත් එහෙම මෙතන පුතා 4 වරක් 1යි 4 වරක් 7යි 7ට 7 ඉවත් වෙනවා 22 28 ගුණ වෙනවා 28 අපි 22න් ගුණ කරනවා 22 දෙවරකට 16 දෙවරක් දෙක 4යි 1යි 5යි දෙවරකට 16 දෙවර විතර ආයි 56 6යි 11යි 6යි 516යි 784න් 784න් 616ක් අපි අඩු කරමු. එතකොට මෙතන 14න් 6ක් 8යි 7න් එකක් 7න් එකක් 6යි 7න් 6ක් 2යි. 8යි 6යි 14යි 6යි 7යි 8යි 6යි 1යි 7යි. ඒ කියන්නේ පුතා 168යි. මෙතන උත්තරේ එන්නේ වර්ග මීටර 168යි. වර්ග මීටර 168 තමයි උත්තරේ. ඔව් කමිදු උත්තරේ ආවද? කමිදු පුතා පේපර් එක හැදුවද? අමාෂි උත්තරේ ආවද? අමාෂි හරි සර්. හදුවද පේපර් එක? ඔව්. ඒ අනුව වර්ග මීටර 168යි. ඊළඟට ප්‍රශ්නය දෙනවා dB ඡාප කොටස වෙනුවට සුදුසු සරල රේඛාවක් ඇඳීමෙන් DC මායිමක් වනසේ සුදු පාට මල් වවා ඇති කොටසේ වර්ගඵලය වෙනස් නොවනසේ ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටසක සුදු පාට මල් වවා ඇතනම් මිනුම් සහිතව රූපයේ ඇඳ දක්වන්න. දැන් මේ සුදු පාට කොටසේ වර්ගඵලය වෙනස් වෙන්න බැහැලු DC මායිමක් වෙන්න ඕනලු ත්‍රිකෝණාකාර කොටසක තමයි මල් වවන්නේ. එහෙමනම් අපි හිතමු මේ DC මායිමක් වෙන්න ඕන. DC මායිමක් වෙන්න ඕන. මේ DC මායිමක් වෙන්න ඕන ත්‍රිකෝණාකාර කොටසක් එන්නේ ඔය වගේ අපි දන්නේ කොච්චරද කියලා අපිට ඕන මෙන්න මේ දිග අපිට හොයාගන්න ඕන. මේක ඍජුකෝණී ත්‍රිකෝණාකාර කොටසක් තමයි හැදෙන්නේ. හැබැයි වර්ගඵලය 168ම තමයි එන්න ඕනි වර්ග මීටර. එහෙනම් අපිට ඕන මෙන්න මේ දිග හොයාගන්න. එහෙමනම් අපි කරන්න ඕනේ පුතා අපි මේ ටික x කියලා ගත්තොත් භාගයක් ආධාරකය ලම්බ උස සමාන කරනවා 168ට. මම මේ කතා කරන්නේ අන්තිම කොටස 4 වෙනි කොටස. එතකොට මෙතන දෙවරක් එකයි දෙවරක් 14යි 14යි x සමාන වෙනවා 168ට. x සමානයි 168 14න් බෙදනවා. 14න් බෙදනවා. ඒ 14 1යි මෙතන 14 1යි මෙතන 2යි 28ට 2යි x කියන්නේ දරුවනි මීටර් 12යි. මීටර් 12යි. මෙතන x කියන්නේ මීටර් 12 ඔබ ලකුණු කරලා තියෙන්න ඕන 28ට අඩුයි මීටර් 12 මේ විදිහට ඔබ ලකුණු කරලා තියෙන්න. මීටර් 12. පැහැදිලි. ඔන්න ඔහොමයි. ලකුණු බෙදීම කරොත් අපි ලකුණු බෙදීමට ගියොත් මෙතන පුතා 28 28න් ගුණ කරන බව පෙන්නනවට 1යි 784ට 1යි ලකුණු 2යි 2πr ගෙන් 4න් එකක් ගන්න බව පෙන්නනවට 1යි 22ට 1යි ලකුණු 2යි මෙතන 784න් මේ 4න් 1යි πr වර්ගය අඩු කරන බව ඒ කියන්නේ මේ අවස්ථාවට 1යි 616ට 1යි 168ට 1යි එතන ලකුණු 3යි ඊළඟට මේ 160ට අතට සමාන කරලා 12 ගන්නවට එකයි එතන ලකුණු 2යි රූප සටහන ඇඳලා රූපයේ තුල 12 ලකුණු කරලා තියෙනවා නම් රූප සටහන ඇඳලා තියෙනවා නම් ඒත් එකයි 12 ලකුණු කරත් නැතත් එක හම්බ වෙනවා එතකොට ලකුණු 3යි 12 වෙනවට එකක් දෙනවා ඒ අනුව තමයි ලකුණු
කීයද? ඒ අනුව තමයි දකුණු 10 ගොඩ නැගින්නේ. දකුණු 10 ගොඩ නැගින්නේ ඒ අනුව. ඔව්. බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අහන්න යමක් තියෙනවා නම් ඒත් අහන්න. එතනදී අපිට මතක් වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිති වර්ගඵලය මේ කාරණා. අපිට දැන් එන්න තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. සූදානම් කරගන්න. ප්‍රශ්නාංක 4. මේකේ කියනවා ප්‍රශ්නාංක 4 එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් හදාරන විෂය ධාරාව ඇසුරෙන් අඳින ලද වට ප්‍රස්ථාරයක් හා ඒ සඳහා සකස් කළ තොරතුරු වගුවක් පහත දැක්වේ. විද්‍යාව හා ගණිත අංශයෙන් ශිෂ්‍යයන් සංඛ්‍යාව වලින් 3 ගුණයක් කලාංශය හදාරයි. වාණිජ අංශය හා තාක්ෂණ අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාවල එකතුව කලාංශයේ ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන වේ. ඊට වගුව සම්පූර්ණ කරන්න මෙම අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ හදාරන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? වටපස්ථාරයේ තොරතුරු ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා ඊට ප්‍රශ්න කිහිපයක් අහන්න. හරියට. හරි. ඔව්. මේකේ මම වගුව පොඩ්ඩක් අඳින්නම් මෙතන. ප්‍රශ්නාංක 4. මෙතන තියෙන්නේ විෂය ධාරාව. මෙතන තියෙන්නේ සිසුන් ගණන. විද්‍යා හා ගණිතය. විද්‍යා ගණිත. මේක වාණිජ. නේ? කලා. තාක්ෂණික. අනිත් එක භාෂා. මෙතන එතකොට වාණිජ 35යි. කලා 60යි. තාක්ෂණික 40යි. අපිට තියෙනවා මේ පුතේ විද්‍යා හා ගණිත අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාව වලින් 3 ගුණයක් කලා හදාරන. ඒක අනිත් පැත්තේ න 3 ගුණයක් නම් 63න් බෙදුවා අපි මෙතන. 63න් බෙදුවා. ඒ කියන්නේ කීයද 20යි. විද්‍යා අංශයෙන් විද්‍යා ගණිත අංශය. වාණිජ අංශයෙන් හා භාෂා අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාව වල එකතුව. වාණිජ හා භාෂා එකතුව කලා අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාවට සමානයි. වාණිජයි භාෂායි එකතුව කලාංශයේ එනම් මෙතන එන්නේ 60න් 35ක් අඩු කරා. එතකොට එන්නේ 25යි. 25. right. ඊට වගු පුරවන්න ඕන අපි වගු පිරුවා. මෙම අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද කියලා අහනවා.
එතකොට පුතා 20යි 35යි 60යි 40යි 25යි එකතු කරා. මේ 5යි 10යි එකක් ඉතුරුයි 2යි 3යි 6යි 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 12යි 12යි 4යි 16යි 17යි 18යි 180. ආයි චෙක් කරමු. 5යි 5යි 10යි 4යි 2යි 6යි 6යි 12යි 12යි 15 16යි 180 දෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ අපිට වටපස්ථාරයක් දීලා තියෙනවා මෙහෙම. අපිට වටපස්ථාරයක් දීලා තියෙනවා මේ විදිහට මේ ආකාරයට. මේකේ මෙතන 70යි මෙතන 40යි මෙතන A මෙතන 80යි මෙතන C. හරි ඔන්න මේක D. වටපස්ථාරයේ තොරතුරු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. වටපස්ථාරයේ එක් ශිෂ්‍යයෙක් නිරූපණය සඳහා වෙන් කළ කෝණය කොහොමද? එතකොට අපි දන්නවා පුතා සිසුන් 180ක්. සිසුන් 180ම පෙන්වන්නේ අංශක 360කින්. එහෙනම් එක සිසුවෙක් බලන්න 360 180ෙන් බෙදනවා. ඒ කියන්නේ කීයද? ආංශක 2යි. අංශක 2යි. ඒ මගින් නිරූපණය වන්නේ කවර අංශයේ ශිෂ්‍යයින්ද එම කේන්ද්‍රිකන්දේ කෝණය කොහොමද? ඒ මගින් නිරූපණය වන්නේ. අපිට කියනවා ඒ මගින් නිරූපණය වන්නේ. ඒ මගින් නිරූපණය වන්නේ. මෙතන අපිට B දීලා තියෙනවා. ඒ මගින් නිරූපණය වන්නේ කවර අංශයේ ශිෂ්‍යයින්ද එතකොට අපිට කෝණ ටික හොයාගෙන ගියන වැඩේ ලේසියි වගේ නේද? අපි හිතමු මෙහෙම. අංශක 2යිනේ. මෙතන ළමයි 20යිනේ. එක්කෙනෙක් 2යි නම් මෙයා අංශක 40යි. මෙතන අංශක 70යි. මෙතන අංශක 120යි. මෙතන අංශක 80යි. මෙතන අංශක 50යි. දැන් 70 හරි. මෙතන හරි. 40ත් හරි. 80ත් හරි. තියෙන්නේ 120යි 50යි. 120 කියන්නේ මහා කෝණයක්. එහෙනම් මෙතනට එන්නේ 120 නේද පුතේ? 120. ඒ මගින් නිරූපණය වෙන එක පැහැදිලි. ඒ මගින් නිරූපණය වන්නේ කවර ශිෂ්‍යයින්ද? ඒ තමයි භාෂා හදාරන ශිෂ්‍යයින්. භාෂා හදාරන ශිෂ්‍යයින්. හදාරන ශිෂ්‍යයින්. භාෂා හදාරන ශිෂ්‍යයින්. කේන්ද්‍රික කන්දේ කෝණය පුතා අංශක 50යි. වාණිජාංශයේ ශිෂ්‍යයින් 5ක්. පස්වෙනි ප්‍රශ්නේ. වාණිජාංශයේ ශිෂ්‍යයින් 5ක් තාක්ෂණික අංශයට මාරු වුවොත් තාක්ෂණික අංශයේ ශිෂ්‍යයින් නිරූපණය කරන කේන්ද්‍රික කන්දේ කෝණය කොපමණ වේද? වාණිජාංශයෙන් 5 දෙනෙක් යනවලු තාක්ෂණ අංශයට. වාණිජාංශයෙන් ශිෂ්‍යයින් 5ක් තාක්ෂණික අංශයට යනවලු. මෙහෙට 5 දෙනෙක්. ඒ කියන්නේ එතකොට තාක්ෂණික අංශයේ ගාන 45ක් වෙනවා. තාක්ෂණික අංශයේ ගාන 45ක් වෙනවා. එතකොට අපෙන් අහනවා ඒ කට්ටිය නිරූපණය කරන කෝණය 45ක් එන්නේ කීයෙන්ද? 180ෙන්. මේක රෝමාරුණා කියලා ගාන වෙනස් වෙන්නේ නැහැ 180ෙන්. එතකොට 360යි 360න් ගුණ කරා 180 1යි 180 2යි. එතකොට එන්නේ 45 2ක් අංශක 90 තමයි පුතා උත්තරේ වෙන්නේ. අංශක 90. අංශක 90යි. නිරූපණය කරන කෝණය එක ශිෂ්‍යෙක් කොහොමද වෙන්නන්නේ අංශක දෙකින්නේ. එතකොට මෙතන 45 වුණාම අංශක 90යි. මෙහෙම ගන්න නැතුව ගෙලිම 45 දෙකෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. 45 දෙකෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. එතකොට එන්නේ උත්තරේ අංශක 90යි. ඒ අනුව ලකුණු වෙන් කිරීම කරොත් ඔයගොල්ලන්ට පේන්නේ
මෙතන 20 හොයා ගන්නවට එක ලකුණයි 25ට එකයි එතන ලකුණු දෙකයි එකතුව ගන්නවට ලකුණු දෙකයි අංශක දෙක ගන්නවට ලකුණු දෙකයි අංශක 50 ගන්නවට දෙකයි ඒ කියන්නේ සාධාරණ ශිෂ්‍යයින් එක එක ලකුණු දෙකයි මෙතන අංශක 90ට දෙකයි දෙකේව පහක් වෙන්නේ ලකුණු 10 හැදෙනවා එතකොට ප්‍රශ්නාංක කීයද පුතා හතරවෙනි ප්‍රශ්නයට වට ප්‍රස්ථාර සම්බන්ධ හතරවෙනි ප්‍රශ්න කොණ්ඩොමයි ප්‍රශ්නාංක 4 අපිට දැන් එන්න තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නයට ඔබ අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට සකස් කරගන්න. පස්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 5. නවෝදයා පේපර් එක හැදුවද? නවෝදයා සම්බන්ධ වෙලා නැද්ද? අපි එනවා පුතා පස්වෙනි ප්‍රශ්නය. එන්නේ කොටු සටහනක් තියෙනවා. කොටු දැලක් ඊට පස්සේ රුක් සටහන. ඒ තමයි ප්‍රශ්නාංක 5. එක්තරා පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යයින් තම ව්‍යාපෘති ඉදිරි සතියේ දින 5 තුළ බාර දී යුතු බව විදුහල්පතිතුමා පවසයි. ඒ අනුව විද්‍යා විෂය හදාරන සුනෙත්තා ගණිත විෂය හදාරන නදේශන් මෙම ව්‍යාපෘතිය බාර දීම සම්බන්ධව දැක්වෙන කාටීසිය තල මෙහි දැක්වේ. කාටීසිය තලය සම්පූර්ණ කරයි. මේකේ කොහෙවත් කියලා නැහැ දෙන්නටම එකම දිනේ බාර දෙන්න බැරි බව. එක්තරා පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් තම ව්‍යාපෘති ඉදිරි සතියේ දින 5 තුළ බාර දී යුතු බව විදුහල්පතිතුමා පවසයි. ඒ අනුව විද්‍යා විෂය හදාරන සුනිත් සහ ගණිත විෂය හදාරන නදීෂ්. ඔව්. අපි බලමු. පොඩ්ඩක් මෙහෙම. අපි ගත්තොත් එහෙම දරුවනි මේ ආකාරයට ලක්ෂ ප්‍රස්ථාරය මේකට අපි පොදු සටහන් කියලා කියනවා. මේකේ මෙතන ඉන්නේ සුනෙත් ව්‍යාපෘතියේ බාර දෙන දවස සුනෙත් මං පිටින් ලියන්නම් සුනෙත් ව්‍යාපෘතියේ බාර දෙන දවස මෙතන නදේශ. එතකොට මෙතන සබුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. සබුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. එහෙනම් ඉතින් මේ හැම අවස්ථාවකදීම නේද ඔබ ප්‍රතිපල සටහන් ඔන්න නේ ඔය ටික. එමගින් දෙදෙනා එකම දිනේ ව්‍යාපෘතිය බාර දීම දැක්වෙන සිද්ධි කාටීසිය තලයේ ලකුණු කර එම සම්භාවිතා සොයන්න. එකම දිනේ. එතකොට එන්නේ පුතා මෙන්න මේ කියන ප්‍රතිපල එකම දිනේ. එහෙමනම් සම්භාවිතාවය වෙන්නේ 5 5 25න් 5යි. 1 2 3 4 5යි හෝ
නැත්තම් පුතේ පහෙන් එකයි. ඔය උත්තර දෙකෙන් එකක්. සරල කරනවා නම් සරලම භාගයෙන් තියන්න ඕන. පහෙන් එකයි. ඔන්න ඔහොම. ඔව්. එතකොට මෙතන අපි ලකුණු බෙදාගෙන යමු. මෙතනට ඇත්තටම ලකුණු දෙන්න පුළුවන් වෙන්නේ 25න් 5ට ලකුණු 2යි. ලකුණු කරනවා. ලකුණු කරනවට දැනට මම මෙතනට දෙන්නේ ලකුණු 2යි. මේකට ලකුණු එකක් දෙන්න. ලකුණු එකක් දෙන්න. දැනට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මේ ප්‍රතිඵල ටික ලකුණු කරනවට එක ලකුණයි 25න් 5ට 2යි 25න් 5 දෙන්නේ 2 මේ ප්‍රතිඵල ටික ලකුණු කරනවට එකයි සම්භාවිතාවයට එකයි. සමහර විට එතන පොඩි ලකුණු වෙනස් වීමක් එයි. මම එහෙම වුණොත් කියන්නම්. අපි ඊළඟ කොටසට ගිහිල්ලා බලමු. එතන ලකුණු බෙදීම අනුව තමයි මේක ලකුණු 3කට සීමා වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. එම සතිය තුළ ව්‍යාපෘතියේ බාර දුන් විද්‍යා විෂය හදාරන සිසුන් 5 දෙනෙක් ගෙන් 3 දෙනෙක් පිරිමි ළමයින් වන අතර ගණිතයේ විෂය හදාරන ශිෂ්‍යයන් 4 දෙනාගෙන් 3 දෙනෙක් ගැහැණු ළමයි වෙති. ඔව්. අපිට ඊට පස්සේ කියනවා මෙහෙම. ඊළඟට කියනවා මෙතන විද්‍යා සිසුන් එතන ඔන්න ප්‍රතිඵල දෙක එනවා පිරිමි ගැහැණු ඊට පස්සේ ගණිතයේ සිසුන් මේකත් ආයෙම පිරිමි ගැහැණු මේකත් පිරිමි ගැහැණු මේ ගණිතය හරි. එතකොට පුතා මෙතන 5න් 3 දීලා තියෙන්නේ. අපි බලමු දැන් කියවලා. එම සතිය තුල ව්‍යාපෘතියේ බාර දුන් විද්‍යා විෂය හදාරන සිසුන් 5 දෙනාගෙන් තිදෙනෙක් පිරිමි ළමයි වන අතර අනිවාර්යයෙන්ම මේ තිදෙනා පිරිමි ළමයි නම් පුතේ මේතන 5න් 2 තමයි ගැහැණු ළමයි වෙන්නේ. 5න් 2. මොකද මේ දෙක එකතුව එකක් වෙන්න ඕන. මේ දෙක එකතුව එකක් වෙන්න ඕන. ඊළඟට අපිට කියනවා ගණිත විෂය හදාරන සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙක් ගැහැණු ළමයි වෙති. 4 දෙනාගෙන් තිදෙනෙක් ගැහැණු ළමයි වෙති. එහෙනම් පුතා මෙතන අනිවාර්යයෙන්ම ඉතුරු එක්කෙනා පිරිමි ළමයි වෙන්න ඕන. ඕන් තමයි ව්‍යාපෘතියේ බාර දීම දැක්වෙන රූප සටහන මේ දැක්ව එක සම්පූර්ණ කරන්න. එතකොට මෙතන පිරිමි ළමයි 4න් 1යි ගැහැණු ළමයි 4න් 3යි. හරි ඔන්න. එමගින් එම සතිය තුල ශිෂ්‍යයන් විෂයන් දෙකේම පිරිමි ළමයි එම ව්‍යාපෘතියේ බාර දීමේ සම්භාවිතය. පිරිමි ළමයි. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව පිරිමි ව්‍යාපෘතියේ බාර දුන්න අවස්ථාවේ සම්භාවිතාවය ඒ කියන්නේ 5න් 3 ගුණ කිරීම 4න් 1. ඒක තමයි පුතා දෙවෙනි කොටසේ උත්තරය. 20න් 3 තමයි උත්තරේ. පස්වරකට 20යි 20න් 3. ඔන්න ඔහොමයි උත්තරේ. ඒ අනුව 5න් 2ට 1 ලකුණයි 4න් 1ට 1 ලකුණයි 4න් 1ට 1 ලකුණයි 4න් 3ට 1 ලකුණයි 5න් 3 4න් 1 ගුණ කරනවට 1 ලකුණයි උත්තරයට 1 ලකුණයි එතන ලකුණු 2යි 1 2 3 4 5 6 ලකුණු 6ක් මේකට වෙන් වෙනවා. මේකට 6ක් වෙන් වෙනවා. ඉස්සල් එකේ මම වෙන් කරේ ලකුණු 3යිනේ. ඒකේ ලකුණු 3 තව 1 ලකුණක් එනවා මෙන්න මෙහෙම. අර ප්‍රතිඵල ටික ලකුණු කරලා පෙන්නනවනේ වට කරලා පෙන්නනවට 1 ලකුණක් දෙන්න. ප්‍රතිඵල ටික ලකුණු කරනවට 1 ලකුණක් දෙන්න. සම්භාවිතාවයට 1 ලකුණු දෙකක් දෙන්න. ඉස්සල එකේ මම කියන්නේ
ඉස්සල එකේ සම්භාවිතාවයේ 25න් 5ට ලකුණු දෙකක් දෙන්න. ප්‍රතිඵල ටික වට කරනවට එකක් දෙන්න. අර සම්පූර්ණ ප්‍රතිඵල ලකුණු කරනවට ඒ කියන්නේ මුළු ප්‍රතිඵල ලකුණු කරනවට එකක් දෙන්න. එතකොට ඒ කොටසට ලකුණු 4ක් එනවා. ඒ කොටසට 4යි මෙතන රුක් සටහනට 6යි ලකුණු 10 හැදෙන්නේ එහෙමයි. හරි? ඒ කොටසට 6යි. එතකොට අර රුක් සටහනට 6යි, ඉස්සල කොටසට 4යි. ඒ අනුව දරුවනේ ලකුණු 10 ගොඩ නැගෙනවා. ලකුණු 10 ගොඩ නැගෙන්නේ ඒ ආකාරයට. ඔව්. පුතාලට පැහැදිලි ඇති දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයක් අපි ඇත්තටම තෝරගත්තේ අපි එක දිගටම බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු හින්දා වෙනස්කමක් විදිහට. එතකොට ඇත්තටම ප්‍රශ්න පත්‍රයේ අත්‍යවශ්‍ය ගුණ සංකල්ප ඒ රාමුව තුල ඉතාමත්ම සරලව සකස් වෙච්ච ප්‍රශ්න පත්‍රයක්. ඉතින් O level වලත් ෆස්ට් පේපර් එකේ කියන්නේ පුතේ Tamanට ගොඩක්ම මිත්‍රශීලී ප්‍රශ්න පත්‍රයක්. ඒකෙන් ලකුණු 100න් 100 ඔබ හැමෝටම ගන්න පුළුවන්. කාලය හරියට කල්පනාකරණය කරලා දෙපාරක් ඔබ බලනවා නම් හරියට මේකේ ලකුණු 100න් 100 ගන්න ඒතරම් අපහසු නෑ. මේකෙන් ස්කෝර් කරගන්න පුළුවන් නම් පුතේ ඉහළ ලකුණක්. එතකොට ඕගොල්ලන්ට සෙකන්ඩ් පේපර් එකෙන් අභියෝගයක් වෙන්නේ නැහැ. එතකොට ඒක හොඳට ඕගොල්ලන්ට මුණ දෙන්න පුළුවන්. මේ දැන් මේකේ සෙකන්ඩ් පේපර් එකත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හදන්න. සෙකන්ඩ් පේපර් එක හදන්න අපි වෙලාවක් වෙන් කරගෙන අපි මේක සාකච්ඡා කරමු. දුවේ පුතේ කාලය දැන් ඊයේනේ මම මේ ප්‍රශ්න පත්‍රය දැම්මේ. ඒ හින්දා අද දවසේ ඔබ මේකට වැය කරලා හදන්න. මම බොහෝ දුරට හෙට දවසේ අපි වෙලාවක් වෙන් කරගෙන හරි කොහොම හරි මේක හදමු. මේක සාකච්ඡා කරමු. කොහොම හරි මම මේක සතියේ මේ ඊටින් පටන් ගන්න සතියේ දවසක මේක සාකච්ඡා කරනවා. ඒ හින්දා ඔයගොල්ලන්ගේ යුතුයකම තමයි දැන් මට ඔයගොල්ලෝ මේක කරනවද නැද්ද හොයලා බලන්න මට ක්‍රමයක් නැහැ. නමුත් ඔබේ හෘද සාක්ෂියට එකඟව මේ වැඩේ කරන්න. අම්මලා තාත්තලා කියන හින්දා කරන්න අවශ්‍ය නැහැ. මොකද හැම දෙයක්ම අම්මලා තාත්තලා කියනකම් ඉන්න ඕනේ නැහැ. ඔබ ඉගෙන ගන්න දරුවෝ විදියට ඔබ තේරුම් ගන්න ඕන ඔබ යන්න ඕන ගමන, ඔබේ සිහිනය, ඔබේ අරමුණ, ඒ අරමුණට යන්න නම් ඔබ ඒකට කැප කරන්න ඕන. නේ කැප කිරීම තමයි පුතේ ප්‍රතිඵලය ජයග්‍රහී ප්‍රතිඵලයක රහස. ඔබ හොඳ ප්‍රතිඵලයකට යන්න නම් ඔබ ඔබේ බොහෝ දේ කැප කරලා ඒ සඳහාම පමණක් ඔබ වෙහෙසෙන්න ඕන. ඒ තැන්වලදී ඔයගොල්ලන්ට මතුවෙන ගැටලු තැන්වලට උදව් කරන්න තමයි අපි ඉන්නේ, දෙමව්පියෝ ඉන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේ ලැබිලා තියෙන කාලය ඔබ හිතන්න එපා මේක ඔබ නිකරුණේ කාලය නාස්ති කරගන්න එපා. ඔබට අලුත් ඉගෙනුම් ක්‍රම ශිල්ප හඳුනගෙන ස්වයං අධ්‍යයනයට වැඩි කාලයක් යොමු කරලා නිර්මාණශීලීව Tamanට ආවේනික වෙච්ච ක්‍රමවේදයකට මේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ හින්දා මේක අභියෝගයක් Tamanට ලැබුණු ආශිර්වාදයක් කරගෙන හොඳ පන්නරයකින් වැඩ කටයුතු කරගෙන යන්න. අද අපි පැය දෙකක කාලයක් වැය කරේ මේ ෆස්ට් පේපර් එකට. මම දැන් ඉදිරියේ තව ප්‍රශ්න පත්‍ර කිහිපයක් එකතු කරලා ඔයගලන්ට පැවරුමක් සකස් කරනවා. බෝධිපුර ලබන සතියේ ඒක ගන්න පුළුවන් වෙයි. එතකොට අපි ලබන සතියේ ඒක අරගෙන ප්‍රශ්න පත්‍ර කරන්න. ඒ වගේම තව දෙයක් තමයි මම ලබන සතියේ ඉඳන් ඕගොල්ලන්ට 11 පන්තියේ පටන් ගන්න කටයුතු කරනවා. 11 පන්තියේ පාඩම් මාතෘකා සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. එතකොට අපි පොඩි වෙලාව පැය භාගයක් විතර වැඩි කරගන්න වෙයි. සමහර වෙලාවට 5 මාර්ට ඕගොල්ලන්ට නැගිටින්න වෙයි. 5 මාරේ ඉඳන් ගන්න වෙයි. ඉදිරියේ ඕගොල්ලන්ගේ පාසල පැවැත්වීම පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹුණේ නැත්නම් අපි තව පැය භාගයක් උදේ කාලේ ගමු. මම දෙසැම්බර් කාලසටහන ඔයගොල්ලන්ට දැම්මා. එතකොට අපි 11 පන්තිය පටන් ගන්නවා. සුවිශේෂී පාඩම් මාතෘකා කීපයක් කතා කරන ගම පුනරීක්ෂණයකුත් යනවා 10 පන්තියේ. ඉතින් මම හිතන්නේ එතකොට අපිට වෙන අවුරුදු වගේම දැන් වෙන අවුරුදු වල අපි දෙසැම්බර් මාසයේ 11 පන්තිය පටන් ගන්න හින්දා මම මේ වසරේ මේ විදිහට මේක කරගෙන යනවා. තියෙන එකම දේ තමයි ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ තමයි යන්න වෙන්නේ. තව එකක් මම කියන්න යනවා ඔයගොල්ලන්ට මේ දැන් ඩින් ටෝක් එක සමහර දරුවන්ට මේ සම්බන්ධතා ක්‍රියා විරහිත වෙන හින්දා විශේෂයෙන් 10 11 පන්ති සඳහා මම Zoom app එකකින් එන්න සූදානමක් තියෙනවා.
බොහෝ දුරට ලබන සතියේ ඉඳන් Zoom app එකෙන් එන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඕගොල්ලෝ මම හිතන්නේ හැමෝම වගේ Zoom app එක දාගෙන තිනවා. තව දෙයක් තමයි මේ දවස්වල අපි හැමෝම දන්නවා හැමෝම දෙමව්පියෝ හොඳ ආකාරව දන්නවා ආර්ථිකමය වශයෙන් බොහෝ දෙමව්පියෝ අපහසුතාවයන් වලට ලක් වෙලා තියෙනවා. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. ඒක මටත් සත්‍යයක්, ඔබේ දෙමව්පියන්ටත් සත්‍යයක්. මේ තියෙන තත්වයන් එක්ක පෙර ලැබුණු ආර්ථිකමය ශක්තිය යම් මට්ටමක බොහෝ දෙනෙක්ගේ දුර්වල වෙලා තියෙනවා. ඉතින් අපි දරුවෝ විදිහට තේරුම් ගන්න ඕන දෙමව්පියන්ට තමන්ගේ පැත්තෙන් එන ප්‍රෙෂර් එක, ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් ඕගොල්ලෝ ඔවුන්ගේ වෙනදා බලාපොරොත්තු විදිහට සැප පහසුකම් ඉල්ලා සිටින්න එපා. ඕගොල්ලොත් ඒ කැපකිරීම කරන්න. මේ අපේ දැන් මේ යන තත්ත්වයන් එක්ක ඕගොල්ලෝ අනුගත වෙන්න. ඒ සඳහා ඔබ පුළුවන් තරම් දෙමව්පියන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඔබෙන් එන ප්‍රෙෂර් එක, ඒ කියන්නේ ඕගොල්ලෝ යම් ඉල්ලීම් කරන්නේ නැති ඉස්සර යම් දේවල් අඩුපාඩුයි කියලා ඉල්ලන්නේ නැති. ඉතින් එහෙම ඉල්ලන්නේ ඉස්සෙල්ලා පුතේ දෙපාරක් හිතන්න දැන් වර්තමාන තත්ත්වය ගැන හිතන්න. වර්තමාන තත්ත්වය ගැන හිතලා කටයුතු කරන්න. ඒක ගැනත් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන. මොකද සමහර වෙලාවට ඔයගොල්ලෝ ඒ පිළිබඳ අවබෝධයකින් තොරව වැඩ කරන්න පුළුවන්. මොකද මම මේ කියන්නේ සමහර වෙලාවට අනවශ්‍ය පරිදි ඔබ මේ data දැන් මේ අපි දන්නවා මේ data දෙපාර්ශ්වයෙන්ම වැය වෙනවා. ඉතින් මේ data වැය කරනකොට අනවශ්‍ය දේවල් වලට data වැය කරන්න යන්න එපා. අවශ්‍ය අවස්ථාවට විතරක් පාවිච්චි කරන්න. ඉතින් මම Zoom app එකට යන්න එක හේතුවක් තමයි ඕගොල්ලන්ට අර data packages හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒවයි සමහර වෙලාවට ලාභදායී විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. අනිත් දැන් අපි TeamTalk app එකට හිම හඳුන්වලා දීලා නැහැනේ. ඒ හින්දා තමයි මම Zoom app එකත් සම්බන්ධ කරගන්න හදන්නේ. ඒ කියලා TeamTalk app එක අයින් කරගන්න එපා. අවස්ථානුකූලව අපි මේ දෙකම පාවිච්චි කරමු. හරි? ඒ හින්දා ඒ ගැනත් ඔබට මතක් කරනවා. අපි 11 පන්ති ලබන සතිය පටන් ගන්නවා. පැයක කාලයකට පාඩම අපි සකස් කරනවා. ඊටත් අමතරව තව දෙයක් තමයි දැන් ඕගොල්ලන්ට මම ගෲප් එකට දැම්මා. මතක ඇති ගෲප් එකට දාලා තිනවා මේ වෘත්ත සම්බන්ධ කොටසක් පැවරුමක්. ඒ ඇත්තට මේ පැවරුම මම සකස් කරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනුවෙන්. ඒ වගේ ඕගොල්ලන්ට ඉදිරියේදී පාසල් මට්ටමේ මෙවැනි විෂයන් හැම එකටම ස්වයං අධ්‍යයනය කරන්න පුළුවන් විදිහට ස්ටඩි පැක් එකක් ඕගොල්ලන්ට ලැබෙයි. පාසල් මට්ටමේ මුද්‍රණය කරන්නේ මේ ආකාරයට ස්ටඩි පැක් එකක් ලැබෙයි. හැබැයි මේ වර්ණ සම්බන්ධ වෙන්නේ මේක අලු සුදු මාධ්‍ය ඔස්සේ තමයි ලැබෙන්නේ. මේ තමයි මා සකස් කරපු පැවරුම. ඉතින් ඔබට මේ පාඩම මම සම්පූර්ණ කරා. යම් කෙනෙක්ට මේ පාඩම නොතේරුණා නම් මේ පැවරුම ඔබට පුළුවන් භාවිතා කරලා මේ පැවරුම මේ දීලා දින උපදේශ අනුව කරගෙන යන්න. එතකොට මතුවෙන ගැටලු තැනක් තිබුණොත් මගෙන් අහන්න මම එකට උදව් කරන්නම්. මේ විදිහට මම තව පාඩම් කිහිපයක් ඕගොල්ලන්ට සකස් කරලා ලැබෙන සලස්වන්නම්. මම ඒ වගේම ඔයගොල්ලන්ගේ ගෲප් එකට දැම්මා නේද මේ ස්ටඩි පැක් එකක් දාලා ඇති වෙන සබරගමු පළාතෙන් හරි මට ලැබුණු එක. ඒ විදිහට පුතේ මෙතනදී මම නැවත කියන්නේ මේ ගත කරන කාලයට අනිවාර්යයෙන්ම වටිනාකමක් ලබා දෙන්න. ඒ වටිනාකම තුල තමයි ඔබේ අනාගතය රැඳෙන්නේ. නිකරුණේ නාස්ති කරගන්න එපා. ක්‍රිකට් මැච් යනවා තමයි. ඒවා බලන්න. හැබැයි මුළු කාලෙම වැය කරන්න එපා. හයිලයිට්ස් ටික බලන්න. ඔය ඉඳගෙන ඕක සම්පූර්ණයෙන් බැලුවා කියලා ඕගොල්ලන්ට ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ. අපිත් ওই කාලේ ගත කරා. අපි දැන් පසුතැවෙන සමහර වෙලාවට ඒ ගත කරපු කාලේ ඒ වගේ තැන්වලදී අපරාධි කියලා. ඉතින් හයිලයිට්ස් විතරක් බලන්න වැඩි වල රැඳිලා ඉන්න එපා. පුළුවන් තරම් කාලය වැය කරන්න. දැන් ඕගොල්ලෝ 11 පන්තියේ දරුවෝ සාමාන්‍ය පෙළ දැන් හරි අඩක්ම නෙවෙයි 60ක් 70ක් විතර දැන් ආවරණය වෙලා තියෙන ප්‍රශ්න පත්‍රේ. ඒ හින්දා ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න. මම ඕගොල්ලන්ට 11 අච්චු පොත ගණන් පොත මම ඕගොල්ලන්ට ගෲප් එකට දාන්නම්. සමහර අයට පාසල් මට්ටමේ ලැබිලත් ඇති. ඒසේ ලැබුණද නොලැබුණද ගැටලුවක් නැහැ. මම ඕගොල්ලන්ට 11 පළවෙනි පොත ගෲප් එකට දාන්නම් PDF එකක් විදිහට. ඒක ඊට පස්සේ ඔයගොල්ලන්ට පරිශීලනය කරන්න පුළුවන්. හරි. ඉතින් මම බොහෝ දේවල් කතා කරා. ඕගොල්ලෝ නිශ්ශබ්දයි. සමහර වෙලාවට ලැජ්ජාවට කතා කරන්නෙත් නැතුව ඇති. කමක් නැහැ. මම කියපු දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති.
එහෙමනම් අපි අද මෙතනින් අවසන් කරමු. හෙටින් ආරම්භ කරන සතියේ බොහෝ දුරට දවසක අපි සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරනවා. ඒ හින්දා ඒකට සූදානම් වෙන්න මේ දක්න පළාත් ප්‍රශ්න පත්‍රය. හරි? මොනවා හරි අහන්න තියෙනවනම් දැන් පුතාලට අවස්ථාව මන් දෙනවා. යමක් පැහැදිලි කරගන්න තියෙනවා. හරි දරුවෝ. එහෙමනම් මේකේ රෙකෝඩින් එකක් මම දාන්නම්. තව පොඩ්ඩකින්. එහෙමනම් අපි නැවත ඉදිරි දිනයක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් අපි මෙතන සම්බන්ධව ඔබ හැමෝටම සුබ දවසක් නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.